පළවෙනි ප්‍රශ්නේ මම සාකච්ඡා කරන්නේ නැහැ. හරි. පරස්පර වර්ගඵලයේ ප්‍රවේගය දීලා තිනවා. දාන්න a1 v1 සමානයි a2 v2. හරි. අගයන් ටික ආදේශ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. දෙක උණ්ඩයක් 100යි ms වෙන එක වේගයෙන් ඉලක්ක කාටද මේක තේරෙන්නේ නැත්නම් බහුවර්ණ විවරණයේ ප්‍රහස්පේද වලට මම ගෲප් එකට දාන්නම්. හරි. මම 28 බහුවර්ණ විවරණ දැම්මේ නැහැ. හේතුවක් හින්දා මේක දානවා. හරි. සමහර බහුවර්ණ මම ඉස්සරහට දාන්න නැතුව ඉඳීවි. හරි. හේතු ඇතුව ඒවා දාන්න නැත්තේ මේ බහුවර්ණ විවරණේ දානවා. ඔයගොල්ලෝ මේ තේරෙන්නේ නැති ඒවා සහ හරි මම සමහරක් ඒවා සාකච්ඡා කරන්න නැතිව තියෙන සරල දේවල් ඒව ඕගොල්ලෝ බහුවර්ණ විවරණයෙන් බලා ගන්න පුළුවන්. හරි. දැන් පොඩි උණුවේ දැන් ලොකු ළමයි. දැන් පේපර් ක්ලාස් එකේ පේපර් 30කට ආසන්න ප්‍රමාණයක් කරලා හොඳ අත්දැකීම් තියෙන ළමයි ටිකක් තමයි මෙතන ඉන්නේ. එහෙනම් පේපර් එකක් කිව්වම අර බියෙන් වෙවුරන ගතිය දැන් නැහැ. ඇයි මේ පේපර් කරලා තියෙන ඒ අත්දැකීම තියෙන දැන්. හරි. ඒකින්ද සාමාන්‍ය දැන් ඔයගොල්ලෝගේ යාළුවෙක් ගත්තොත් හරි පේපර් 30ක් කරන එක හීනයක්. නේ? ඒතර අපි මාස ගානක් තිස්සේ හරි ටයිමින් කරලා බහුවර්ණ කරලා තියෙනවා. දැන් ටයිමින් කරලා රචනා කරන්න ක්ලාස් තියෙනවා. හරි. උණ්ඩයක් 100යි ms එක වේගයෙන් ඉලක්කයක වදී ඒ ඉලක්කය තුල මීටර එකක් කිදා බසී 0.5 මීටර ඝන කැමැති එම ඉලක්කය වෙඩි තබනු ලැබුවොත් උණ්ඩේ ඉලක්කයේ පසු කර යන ප්‍රවේගය වන්නේ. හරි. දැන් ගොඩක් අය හිතුවා මීටරයක් යනවා නම් මේ 100න් ආවහම 0.5ක් එද්දි 50ක් අඩු වෙලා තියලා 50න් යන්න ඕනේ කියලා. එහෙම නෙමෙයිනේ වෙන්නේ. ශක්තිය හානි වෙන්නේ එහෙම නෙමෙයිනේ. මේ බලන්නකෝ. දැන් මෙයාට තියෙනවා භාගය MB M 100 වර්ග ශක්තියක් තියෙනවා. මේ ශක්තිය හානි වෙනවා සෙන්ටිමීටර 100ක් යද්දි. සෙන්ටිමීටර 100ක් යද්දි මේ ශක්තිය සම්පූර්ණයෙන් හානි වෙනවා. ඇයි හානි වෙන්නේ? ලීයෙන් යොදන ප්‍රතිරෝධී බලයෙන් හින්දා. එහෙනම් ලීයෙන් යොදන ප්‍රතිරෝධී බලය F කියලා ගත්තොත් හරි මේ සෙන්ටිමීටර 100ක් යනවා මේ ශක්තිය සම්පූර්ණයෙන් හානි වෙන්න. මම බලනවා සෙන්ටිමීටර 50ක් යද්දි කොච්චර ශක්තියක් හානි වෙනවද? 50ක් යද්දි කොච්චර ශක්තියක් හානි වෙනවද? 100ක් යද්දි මෙච්චර ශක්තියක් හානි වෙනව නම් හරි 50ක් යද්දි මේ ශක්තියෙන් භාගය හානි වෙන්න ඕනේ. එහෙනම් හරි 50කදී හානි වෙන ශක්තිය භාගයයි m හරි 100 වර්ගයෙන් භාගයයි. එහෙනම් ඉතුරු වෙනවා භාගයක්. 50කදී හානි වෙනවා නම් හරි මේ ශක්තිය 100කදී හානි වෙනවා මේ ශක්තිය සම්පූර්ණයෙන් 50කදී හානි වෙන්න ඕනේ ඒකෙන් භාගයයි. එහෙනම් 50කදී භාගයක් හානි වුණාම ඉතුරු ශක්තිය කීයද? භාගයයි m 100 වර්ගය කියන එකෙන් භාගයයි තියෙන්නේ. හරි එහෙනම් දැන් එයාගේ චාලක ශක්තිය මෙච්චරයි. කොච්චරද? 4න් 1යි m 100 වර්ගය. දැන් එයාගේ චාලක ශක්තියනේ. දැන් එයාගේ ප්‍රවේගය u කියලා ගත්තොත් මට කොහොම ලියන්න පුළුවන්ද? නේ? දැන් m කැපුණා. හරි 2යි නේ? දැන් එන්නේ 100 වර්ගයේ බෙදීම 2 තමයි u වර්ගය කියන්නේ. හරි දැන් කියන්නේ 100 බෙදීම මූල 2 u 100 බෙදීම මූල 2 කියන්නේ දෙක මූල දෙකේ මූල කර 2යි. හරි 50යි මූල 2යි. හරි හරි පහරුණුත් කෑ ගන්නවා එහෙනම් මේ අපි හරි ශ්‍රවණාගාර අපි මේ පන්ති කරන ස්ටුඩියෝ එක තමයි. හරි කාකෝ කෑ ගන්නවා බල්ල පුරුනේ වෙනවා. මේ හරි ඊළඟට 3 හරි ගියේ පොඩ්ඩක් මට අත උස්සලා පෙන්නන්නකො 3 හරි ගියයි. අත උස්සන්න කොහොමද කියලා හොයනනේ. yes අත උස්සන්න කොහොමද? අත උස්සන්නේ හරිතයි හරි චතුස්කගේ හරි
හරි ඔබ සහන්ගේ හරි නැද්ද දුරිත් මුණසිංහගේ හරි අපේ දුරිත් මුණසිංහ කියන ගාල්ලේ මහින්ද ළමෙක් හරත කියන්නේ ගාල්ලේ මහින්ද ළමෙක් හරිද අම්බලමුඩ කොල්ලෙක් හරි මහින්ද තමයි ඉස්කෝලේනේ ඉන්න තව රේවතේ ළමෙකුත් ඉන්නවා හොඳයි හරි ඉස්කෝලේම වුණත් වැඩ කරන එකට ඒක අදාළ නැත හරිද මමත් අපුස්සරනවා මගෙත් හරි හරි දැන් අත පල්ලෙහා දාගමුකෝ හොඳයි දැන් බලමු මොකක්ද තුන්වෙනි ගානේ කියන්නේ කියලා තුන්වෙනි ගානේ සමපාද ත්‍රිකෝණයක නේ මේ කෝණ සමච්ඡේදක ටික තියෙනවා. ඒතර ලම්බ සමච්ඡේදයක් වෙනව නේද? මෙන්න මෙහෙම එනවා m ස්කන්ධයක් v වේගය. මෙතනොත් එනවා m ස්කන්ධයක් v වේගය. මෙතනොත් එනවා m ස්කන්ධයක් v වේගය. හරි බලන්න ඔය ටික හරි අපි ගත්තොත් මෙන්න මෙහෙම මෙතන ඉඳන් යන විදිහට මෙයා මෙතන ඉඳන් මෙහෙට යනවා මෙයා මෙතන ඉඳන් මේ පැත්තට යනවා මෙයා මෙතන ඉඳන් මේ පැත්තට හරි දැන් මට අඳින්න පුළුවන් මේ සම්තුලක් හොඳේ හරි ඔකට හිතෙන්නේ නැද්ද මෙතන කොනේ 60යි හරි මෙතන 30යි මේකේ සිරස් සමත කිය දෙන්නේ mv cos 60 මෙයාගේ mv cos 60 එහෙනම් ඉහළට තියෙනවා හරි 2යි mv cos 60 පල්ලෙහාට තියෙනවා mv හරි cos 60 කියන භාගය දෙකට කැපිලා ගියා ඉහළට mv පල්ලෙහාට mv එහෙනම් ඉහළට ගම්මිතාවයක් නැහැ මේ පැත්තට ගම්මිතාවයක් තහම mv cos 30 මෙතන mv cos 30 ඒත් ගම්මිතාවයක් නැහැ ඒ කියන්නේ සිරස් තිරස් ගම්මිතා සම්රචිත ලම්බක ගම්මිතා සම්රචිත බිඳුව. කියන්නේ මේ පද්ධතිය ගම්මිතා බිඳුව. එහෙනම් ඔන්න තේරුම් ගන්න ආරම්භක පද්ධතිය ගම්මිතා බිඳුව. ආරම්භයේ ගම්මිතා බිඳුව නම් පද්ධතිය ගම්මිතා හොඳයි. ගැටුමකට පස්සේ අවසාන ගම්මිතාවක් මොකද වෙන්න ඕනේ? බිඳුව වෙන්න ඕනේ. ගැටුමකට පස්සේ අවසාන ගම්මිතාවක් බිඳුව වෙන්න ඕනේ. ගැටුමෙන් පසු ඒ නිශ්චල වන අතර බලන්න මේ ගණන් හරි ඔකුලොන්ට කලින් හම්බෙලා නැති හැටි. ගැටුමෙන් පස්සේ ඒ නිශ්චල වන අතර B පැමිණි දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. B කියන එක න දැන් මම මේක හරි B කියන එක න මෙන්න මේ පැත්තට. හරි. එහෙනම් ගම්මිතාව බිඳුව වෙන්න දැන් ගැටුමට කලින් බිඳුව නම් පස්සෙත් බිඳුව වෙන්න එපේ. මේ පැත්තෙන් ආපු එක න කවුද? C මේ දිශාවට යන්න ඕනේ. පිළිගන්නවද? C කියන එක නා m ස්කන්ධයක් v වෙන් අනිත් පැත්තට යන්න ඕනේ. අනිත් පැත්තට කියන්නේ මේක O මේක B හරි BO දිශාවට යන්න ඕනේ. BO දිශාවට යන්න ඕනේ. හරි. ඒතර BO දිශාවට B දිශාව කියන්නේ මේක. හරි. BO දිශාවට B ප්‍රවේගයෙන් යන්න ඕනේ. හරි. ඊළඟට 4 බලමු. මේ සංයුක්ත වස්තුක ගුරුත්ව කේන්ද්‍රය කියන එකෙන් අල්ලගන්න ගණන් තමයි මේ. හරි. මේ ගණන් වරද්දන තාමත් හරියට අවබෝධයක් නැති හින්දා. දැන් මෙන්න මෙහෙම තියෙනවා. 14ක අරයක් තියෙන වස්තුවක් තියෙනවා. නෑ 10ක නේ. අරය 14ක් වෙච්ච එකෙන් අරය 10.5
පහක් වෙච්ච එක කපනවා. ඒ කියන්නේ මෙහෙම නෙමෙයි මේක තුන. හරි. මේක තමයි K. මේ O. O කියන්නේ ලොකු එක්කෙනා කේන්ද්‍රය. හරි. මෙන්න මෙයාගේ කේන්ද්‍රය මේ හරිය තියෙනවා. මේ O කියලා කියන්නේ පද්ධතියම කේන්ද්‍රය. හරි. මේ පොඩි ගෝලේ මේ පොඩි වෘත්තයේ කේන්ද්‍රය මෙන්න මෙතන. අපි එක දාගමුකෝ O1 කියලා. හරි. හරි. එහෙනම් පොඩි එක්කෙනාගේ බර ක්‍රියාත්මක වෙන්නේ O1 එකේ. හරි. ලොකුම එක්කෙනාගේ බර ක්‍රියාත්මක වෙන O වලින් මෙන්න මේ අඳුරු කරලා තියෙන එක්කෙනාගේ බර ක්‍රියාත්මක වෙන්නේ මේ හරිය. අපෙන් අහන්නේ අන්න එතනට O වලින් නම් තියෙන දුර. ඔන්න ඕක අහන්න. හරි. මම මේකත් එක්ක පොඩි මෙන්න ඉරක් ගහගන්නවා. මම O දාන මෙතන. O dash O1 මෙතන O2 මෙතන දාගන්නවා. හරි. මේ තියෙන සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය. සංයුක්තය හැදෙන්නේ අඳුරු කරලා කියනුයි අඳුරු නොකල කියනු. කපලා අයින් කරපුව පැත්තේ තියෙමු. හරි. හතර මේ දෙන්නම හිටියන සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය O වෙන්න ඕනේ. ඒක හැදෙන්නේ මෙයා හදන ස්කන්ධ වෙනවා එයා හදන ස්කන්ධ වෙනවා. මේ දෙකේ සම්ප්‍රයුක්තතාවය මෙතන තියෙනවා. හරි. එතන මේ දෙකේ මෙන්න මේ O වටා ගූර්ණ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ O වටා මෙයා හදන ගූර්ණයයි එයාගේ බරෙන් හදන ගූර්ණයයි මෙයාගේ බරෙන් හදන ගූර්ණය සමාන වෙනවා. මෙන්න මේ දුර තමයි අපෙන් අහන්නේ. x තමයි අහන්නේ. මේ දුර කොච්චරද? O වල නම් මෙතන තියෙන දුර. O වල නම් මෙතන තියෙන දුර. O වල ඉඳන් මෙතෙන්න තියෙනවා 14ක්. මේ ටික 10.5යි. මෙන්න මේ ටික 14යි. හරි. මේ පොඩි එක්කෙනාගේ අරය 10.5යි. එහෙනම් මේ ටික එනවා 3.5යි. හරි. දැන් ස්කන්ධ දෙක විතරයි ඕනේ. හරි. ආස්තරයක ස්කන්ධය මතක තියාගන්න වර්ගඵලයට සමානුපාතිකයි. එහෙනම් මට මෙන්න මෙයාගේ ලියන්න පුළුවන් 5r1 වර්ගය. r කියන්නේ 10.5. වර්ගඵලය ස්කන්ධ සමානුපාතික කරා. මොකද ආස්තරයක පරිමාවට නෙමෙයි ස්කන්ධ සමානුපාතික වෙන වර්ගඵලයට. ඝන වස්තුවක් නම් ස්කන්ධ සමානුපාතික වෙන්නේ පරිමාවට. ඊළඟට මෙයාගේ හරි ස්කන්ධ සමානුපාතික වෙනවා ලොකු වෘත්තේ 5r2 වල වර්ගයෙන් අඩු කරනවා 5r1 වල වර්ගය. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ දෙපැත්තට ගුණ සමාන කරගන්නවා. හරි. 5 ලියන්න ඕනේ කැපිටල් එක කියලා පේනවා. r2 වර්ග ඍණ r1 වර්ගය වාරය x සමානයි අනිත් පැත්තට හැදෙන ගුණය r1 වර්ගය වාරය 3.5. r2 කියන්නේ 14. හරි. 14 වර්ගයේ ඍණ r1 කියන්නේ 10.5. හරි. ඕකේ වර්ගය වාරය x සමානයි 3.5යි. r1 වර්ගය කියන්නේ 10.5 වර්ගය. සුරු කරලා x වෙන. අමාරු දෙයක් නෙවෙයි සුරු කරන්න. කොහොමද ඔක? හරි. හරි. ඊළඟට 5 දකින්න
හරි අපි ඊළඟ ගන්න බලමු 5. දෝෂ සහිත ඇසක දෘෂ්ටි පරාසය 25 ඉඳන් 50 දක්වා තියෙනවලු. ළඟ බලනකොට කියන්නේ 25 බලනකොට අක්ෂිකාචයේ බලය හම්. සරල ප්‍රශ්නයක් නෑ. ලකුණු ගන්න දීපු ප්‍රශ්නයක්. අක්ෂිකාචයේ බලය කියන නාභිය දුර මීටර වලින් ලියලා පරස්පරය ගන්න. අක්ෂිකාචයේ බලය හොයා ගන්න පුළුවන්. දැන් අක්ෂිකාචයෙන් බලන්නේ කොහේ තියෙන වස්තුවක්ද? අක්ෂිකාචයෙන් බලන්නේ මේක 200 25 තියෙන වස්තුවක් බලන්නේ. හරි. එතකොට මෙහෙම නාභිගත වෙන්නේ. දැන් මොන අක්ෂිකාචයේ නාභිගත කොච්චරද කියලා. 1ට v කියන්නේ ඍණ 2යි. මේක ආලෝකය යන පැත්තට හින්දා වින. හරි. 1ට v ඍණ 1ට u 25යි. හරි. 1ට f. ඔතනින් f හොයා ගන්න. මේ NF වල 1ට ගන්න. හරි. ඔය NF ගේ 1ට ගන්න විතරයි තියෙන්නේ. හරි. හැබැයි මේ f එනකොට මීටර වලින් ලියන්න ඕන. උත්තරේ එන්නේ 5. දැන් කියන්න බහම අරුවගේ හැදුවේ හදපල්ලා ඉතින් ඕවා. මම හදන්න ඕනේ ඕක. හරි. ඕකත් හදාගන්න බැරි ජීවියෙක් ඉන්නවනම් ඕක සුළු කරගන්න බැරි ජීවියෙක් ඉන්නවනම් මේක සුළු කරලා f වෙන බැරි ජීවියෙක් ඉන්නවනම් af දාලා බලය හොයාගන්න බැරි ජීවියෙක් ඉන්නවනම් මම දන්නේ නැහැ ඌ ගන්න ඕනේ බෙහෙත් වල. හරි. බෙහෙත් හදන්න ගන්න ඕනේ ඌ. චරට වටින දුර්ලභ ගණයේ ජීවි ඉන්නේ. හරි. 6. නාභිය දුර දැන් අම්බලන්ගොඩ මට මේ ඊපෙක ළමයි කතා කරලා ක්ලාස් එකට හරි ඒක ඕනේ. පස්සේ කියන කතාව. අම්බලන්ගොඩ යනකොට කොළඹ සරලේ පන්ති වලට. හරි. ගිහිල්ලා වැඩි නාගෙන අනාගෙන පජාත කරගෙන එපාර එනවා විලකට. මේ එමෙ ඉන්නවා. කොළඹ යනවා දැන්. මේ ගාල්ල නෑ ඒක වැඩි. ගාල්ල ඉස්සර තුන මාතර පැත්තට මේ එනවා පන්ති කරන්න. දැන් ඒකත් විදියට තියෙනවා. මේ බිස්නස් කියන්නේ එකක්. හරිද? ටියුෂන් කියන තව එකක්. හය. නාභිදුර 5යි cm හා 100යි cm කාචිත නක්ෂත්‍ර දුරේක්ෂය සාමාන්‍ය සීරු මාරුවේ ඇත. හරි. මෙම නක්ෂත්‍ර දුරේක්ෂය පරිමිත දුරකින් නැති වස්තුවන් නිරීක්ෂණය කිරීමේදී අවසාන ප්‍රතිබිම්බයේ අනන්තයේ සාදා ගැනීමට උපනිත අවනති 5යි cm දුරක් තරණය කිරීමට සිදුවේ. උපනතේ සිට වස්තුව ඇති දුර වන්නේ. දැන් මුල් අවස්ථාව ගත්තොත් පිටර අඳින්න ඕනේ. මුල් අවස්ථාව ගත්තොත් මේක සූදානම් කරලා තියෙන්නේ සාමාන්‍ය සියලු මාරුවට. ඒ කියන්නේ නක්ෂත්‍ර දුරේක්ෂය අනන්තයේ තියෙන වස්තුක ප්‍රතිබිම්බ අනන්තය හදාගන්න තමයි තියලා තියෙන්නේ. හරි. එතකොට අනන්තයේ තියෙන වස්තුක ප්‍රතිබිම්බ අනන්තය හදාගන්න වෙලාවේදී මෙහෙම නෙවෙන්නේ. මම නිකන් කාච දෙක විතර කරන කියලා තමයි අඳින්න නැතුව. මෙතන ඇහැ. ඇහැ ළඟ තියෙන කාචය උපනත. මේ පැත්තේ තියෙන කාචය අවනත. හරි. වස්තුව කොහෙද ඉන්නේ? අනන්තයේ තියෙන වස්තුව. වස්තුව අඳින්න බෑනේ එහෙනම් මට. එතකොට අනන්තයේ ඉඳන් සමාන්තර කිරණ එන්නේ ඒව එකතු වෙන කොහෙදද? අවනතේ නාභියේ. F4 වලදී. ඒ කියන්නේ මේ දුර F4. හරි. දැන් අවසාන ප්‍රතිබිම්බය හැදෙන්න ඕන කොහෙද? ඒත් අනන්තේ. එහෙනම් දැන් මෙතන හැදෙන පළවෙනි ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය තමයි මෙයාට පේන්නේ. මෙයාගේ නාභිය මෙතනම වෙන්න ඕන. ඇයි? එතන මෙයාගේ නාභිය තිබ්බොත් තමයි අවසාන ප්‍රතිබිම්බය අනන්තේ හැදෙන්නේ. එහෙනම් මෙයාගේ නාභිය මේ ටික. F3. ඒකයි අපි කියන්නේ සාමාන්‍ය සීරු මාරුගේ කාච දෙක අතර පරතරය නාභි දුරවල් වල එකතුවට සමානයි කියලා. දැන් මේක කියනවා නාභි දුරවල් දෙක 100යි 5යි. මොන කාචද 100? අවනත තමයි වැඩි. එහෙනම් අවනත 100යි. මේක 100යි. මේක 5යි 100. 100යි 5යි කියන විදිහට. හරි. දැන් මෙයා පාවිච්චි කරනවලු ළඟ තියෙන වස්තුවක් බලන්න. හරි. ඒතර මෙහෙමනේ. ළඟ තියෙන වස්තුව බලන්න පාවිච්චි කරපුවම මොකද වෙන්නේ? වස්තුව ළඟට එනකොට ප්‍රතිබිම්බ යනවා දුරට. වස්තුව ළඟදී ප්‍රතිබිම්බ දුරට යනවා. දැන් හරි. ඒ වස්තුවේ ප්‍රතිබිම්බය අනන්තේ හදාගන්න නම් මෙයා අරන් යන්න වෙලාලු 5ක් පිටිපස්සට. ඒ කියන්නේ ප්‍රතිබිම්බය මෙතන නෙමෙයි හැදිලා තියෙන්නේ.
ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ F4 ගේ නෙමෙයි ඊට වඩා සෙන්ටිමීටර් 5ක් පිටිපස්ස. I1 හැදිලා තියෙන්නේ මෙතන. මෙතනින් තියලා තියෙන දැන් මෙයා පස්සට නම් ගිහලා තියෙනවා සෙන්ටිමීටර් 5ක්. හරි. මේක නම් දැන් F3. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද අවසාන ප්‍රතිබිම්බය තාමත් හැදෙන්න ඕන කොහෙද? අනන්තේ. තාම හැදෙන්න ඕන අනන්තේ. මම ටිකක් ලොකුවට ලකුණු කරනවා මේ. දැන් වස්තුව ගෙනාව ළඟට හොඳේ. මේ තියෙන වස්තු තුන. කලින් ඇතුලේ මෙතන. මෙතන තමයි F4. හැබැයි දැන් ප්‍රතිබිම්බයේ සෙන්ටිමීටර් 5ක් පිටිපස්සට ගිහින්. දැන් මෙතන තමයි I එක. මෙයා තරංග යනවා තියෙන 5ක් පිටිපස්ස. මෙයාගෙන ආපේ දුර මේක. හරි. දැන් අපිට පේනවා අවනති ප්‍රතිබිම්බ දුර වෙන්න මෙච්චරයි කියලා. කියද? 105යි C. මොකද්ද මේ? VO. අවනතිය ප්‍රතිබිම්බ දුර. අපි මොනින්ම අහන්නේ උපනතේ ඉඳන් වස්තුවල තියෙන දුර. හරි. මෙතන තියෙන දුර අහන්නේ. මම එනම් හොයාගන්න UO කොච්චරද කියලා. මම දානවා අවනතට කාර්ය සූත්‍රය. 1 යට ඍණ 105. හරි. ඍණ 1 යට UO. ඍණ 1 යට 100. ඍණ 1 යට 100. හරි. පේනවද මන්ද? ඍණ 1 යට 100. දැන් UO හොයාගන්නවා. UO එනවා සුළු කරාම 2100යි කියන සෙන්ටිමීටර්. මේ ටික 2100යි කියන එක. හරි. එහෙනම් උපනතේ ඉඳන් තියෙන දුර කොච්චරද? මේ ටික කීයද? 5යි. මේ ටික 2100යි. හොයාගත්තා. මේ ටික 110යි. එහෙනම් උපනතේ ඉඳන් තියෙන දුර 2210යි. හරි. උත්තරේ 2. සමහර අය 2100 ආපු ගමන් පළවෙනි උත්තරේට ගහලා. හරිද? උත්තරේ 2. හරි. තවට ඉතින් ඔයගොල්ලෝගේ නම් ටික මාක් කරනවා. ඒ හින්දා ඩිස්කනෙක්ට් කරගන්න නැතුව ඉන්න. 7. ඉහත ගැටලුවේ දෙවන අවස්ථාවේදී කෝණික විශාලනය. දෙවන අවස්ථාවේදී කෝණික විශාලනය වන්නේ. දැන් මේ මොන ප්‍රකාශ උපකරණයද? නක්ෂත්‍ර දුරේක්ෂය. අවසාන ප්‍රතිබිම්බය කොහෙද තියෙන්නේ? අනන්තයේ තියෙන්නේ. එහෙනම් මොන සීරු මාරුවද? මොන සීරු මාරුවද? සාමාන්‍ය සීරු මාරුව. නක්ෂත්‍ර දුරේක්ෂයේ සාමාන්‍ය සීරු මාරුවේ කෝණික විශාලනය කියන්නේ මොකක්ද? අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාදනය කරන කෝණය බෙදීම වස්තුව අනන්තයේ ඇති විට හරි නැත්නම් වස්තුවේ තියෙන තැනම තියෙන. හරිද? ඇසේ ආපාදනය කරන කෝණය. හැබැයි සරලාන්වේක්ෂය සංයුක්තාන්වේක්ෂය කෝණික විශාලන දෙක වෙනලා වෙනස්. හරිද? සරලාන්වේක්ෂය සංයුක්තාන්වේක්ෂයයි මෙතන ආවේ වස්තුව d දුරින් නැති විට ඇසේ ආපාදනය කරන කෝණය. හරි. උඩනම් තියෙන ප්‍රතිබිම්බය ඇසේ ආපාදනය කරන කෝණය සංයුක්තාන්වේක්ෂය සරලාන්වේක්ෂය දෙකේම මේ පල්ලෙහාට තිබුණේ වස්තුව d දුරින් තබා ඇති විට ඇසමත ආපාදනය කරන කෝණය. දැන් නක්ෂත්‍ර දුරේක්ෂයේ ඇල්ෆා දැක්කේ වෙනස් වෙනවා. මොකද්ද? වස්තුව දැනට ඇති පිහිටීමේදී ඒ කියන්නේ අනන්තයේදී අනන්තයේදී දැනට ඇති පිහිටීමේදී ඇස මත ආපාතනය කරන කෝණය. හරි. එතන මේක වෙනස්. ඊට පස්සේ අපි කෝණ ඉතා කුඩා කියලා tan b එක බෙදීම tan alpha කියලා කියනවා. කෝණ ඉතා කුඩා හින්දා ඔහොම කියනවා. දැන් මට සිද්ධ වෙනවා ඇඳ ගන්න පොඩි කිරණ සටහනක්. එහෙනම් මේවා අවශ්‍ය නම් ස්ක්‍රීන්ෂොට් ගහගන්න. හරි. ගහගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් ඕන කෙනෙක්ට ඉක්මනට. දැන් මාතන. වස්තුව තියෙනවා 2100.
හරි සමාන්තර කිරණ දෙකක් නැහැට එන්නේ ඒ කියන්නේ අනන්තයේ තියෙනයි කියලා පේන්නේ දැන් අවසාන ප්‍රතිබිම්බය එසමත ආපාදන කරන කෝණේ මෙයා වස්තුව h මෙයා පළමු ප්‍රතිබිම්බය h එක අවසාන ප්‍රතිබිම්බය අඳින්න බෑනේ ඇයි ඒක අනන්තේ හැදෙන්නේ සමාන්තර වෙන්නේ අවසාන ප්‍රතිබිම්බය එහි ආපාදන කරන කෝණය කියලා කියන්නේ මෙන්න මෙතන තියෙනවා ඔන්න වස්තුව ඇසේ ආපාදන කරන කෝණය කියන්නේ මෙන්න ඇල්ෆා මෙතන ඇල්ෆා නම් මෙතනත් ඇල්ෆා හරි එහෙනම් මට m සමානයි tan b ට ලියන්න පුළුවන් h1 බෙදීම මේ දුර කොච්චරද fe හරි h1 බෙදීම fe හරි ඊළඟට tan alpha කියන්නේ h1 බෙදීම මේ දුර කොච්චරද 105යි h1 බෙදීම 105යි මෙතනින් එනවා 105 බෙදීම fe කියන්නේ 5යි 21 තේරුණේ ආන් එහෙමයි එන්නේ හරි කාලගුණය අදත් 6:05 අතර ගිය සුමානේ 6:05 වෙලා තුන කරන්ට් එක දුන්නේ නැහැ ගිය සුමානේ අද දවල්ට විදියට වහින මේ අත දැන් මං ගියේ ඉන්නේ හදපු ගමන් ඒව ස්ක්‍රීන්ෂොට් ගහලා සේව් කරගන්න. හරි. ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව ඇති විට විභව අන්තර අතර අනුපාතය 2:3කි. හරි. එම ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව ඇති විට සමාන්තරගතව ඇති විට ඒවා හරහා ක්ෂමතා උත්සර්ජන අතර අනුපාතය. පුතේ ප්‍රතිරෝධ දෙක මෙහෙම තියෙනවා. හරි. මෙයා හරහා විභවාන්තරයේ V1 මෙයා හරහා විභවාන්තරයේ V2. විභව අන්තර අතර අනුපාතය සමාන වෙනවා ප්‍රතිරෝධ අතර අනුපාතය. මොකද විභවය වහින්නේ ප්‍රතිරෝධ අතර අනුපාතය තමයි. දැන් මෙයා හරහා යන ධාරාව අපි ගමුකෝ. හරිද? I කියලා. එහෙනම් මට V1 ලියන්න පුළුවන් නේද? IR එක කියලා. V2 ලියන්න පුළුවන් IR2 කියලා. දැන් V1 බෙදීම V2 කියන්නේ R1 බෙදීම R2. එහෙනම් විභවාන්තර අතර අනුපාතය කියන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයමයි. එහෙනම් මෙතන ප්‍රතිරෝධ අතර අනුපාතය 2 බෙදීම 3යි. හරි. දැන් මේ දෙක සම්බන්ධ කරලා තියෙනවලු සමාන්තරගත R1 R2. හරි. දැන් මේ දෙන්නක දෙකලවර තියෙන වෝල්ටේජතාවය V. සමාන වෝල්ටේජයන් තියෙන්නේ. හරි. මුල් එක්කෙනාගේ ක්ෂමතාවය P1 නම් P1 ලියන්න පුළුවන් V වර්ගයට R. V වර්ගයට R1 නේ. හරි. P2 ලියන්න පුළුවන් V වර්ගයට R2. හරි. ධාරාව සම්බන්ධ කරගන්න එපා. ඒකට අමාරු වෙනවනේ. හරි. දැන් මේකෙන් එනවා ක්ෂමතා අතර අනුපාතය සමානයි R2 බෙදීම R1. R1 බෙදීම R2 කියන්නේ 2 බෙදීම 3 නම් R2 බෙදීම R1 කියන්නේ 3 බෙදීම 2. මොනවදයිසි ගණන්? ඔය අරත් ගන්න ලකුණු 10ක් 15ක් ගන්න පරමේවට. පොඩ්ඩක් හිතන්න ටිකක් තියෙන බලන්න. එලා නම් මේ හරි. උසටි මේක 2යි. sorry L මේකත් L. මේක 2යි මේක 2යි. හරි. මෙන්න මේ හරස්කඩ හරහා x කියලා අරන් තියෙන මේ හරස්කඩ හරහා y කියලා අරන් තියෙන මොකක්ද අහන්නේ? ප්‍රතිරෝධය අහන්නේ.
ප්‍රතිරෝධය කියන්නේ rho හරි a හට l rho a බෙදීම l හරි a කියන්නේ හරස්කර වර්ගඵලය එහෙනම් මට rx x හරහා ප්‍රතිරෝධය ලියන්න පුළුවන් rho a කියන්නේ හරස්කර වර්ගඵලය lt හරි l කියන්නේ මේ ධාරාව ගලන් ඉන්න දිග මේ මෙතන එන්නේ l දිගක් එන්න ry ලියන්න පුළුවන් rho හරි a කියන්නේ 2 lt හරස්කර වර්ගඵලය හරි ධාරාව වෙන්නේ මේ අඳුරු කළ වර්ගඵලය හරහා ඒක 2 lt තමයි වර්ගඵලය දිග 2 එකෝ මේකම සමානයි මේකත් රෝ හරි මේකත් රෝටි මේකත් රෝටි හරි දෙකම රෝටි එන්නේ එතකොට ඉතින් rx බෙදීම ry කියන්නේ එකයි 10 මේ දෙකම බලන්න එකක් නෙවෙයිද කියලා. ඒ පොඩි හැඩ වෙනස් කරලා දින පොඩ්ඩක්. මේ ඉතින් මැද තියෙන ප්‍රතිරෝධය. මේ මැද ප්‍රතිරෝධ දෙක. මේ ප්‍රතිරෝධ දෙක. හරි. ඒ අපිට පේනවා මේක දැක්කම පේනවා මොකද වින්ස්ටන්. හරි. මේක වින්ස්ටන් තමයි. මේ ආරා ධාරාව ගලන්නේ මේ හරි. මේ r කියන අනුපාතය මෙතන අනුපාතයට සමාන වුණොත්. හරි. මෙන්න මෙතනයි x වලයි මේ ලක්ෂ්‍ය y වලයි ඉබෝ සමානලා මේ ආහාර ධාරාව ගලන්න නැතුව යනවා. එහෙනම් මේ ආහාර ධාරාව ගලන්න දැන් උඩ තියෙන RR කියන 2ir තියෙන උඩ. හරි. පල්ලෙහාත් RR කියන 2ir තියෙන. එතන 2ir සමාන්තර දුන්නාම සමගි කොච්චරද? 1 2ir දාන 1 2ir. ඒ කියන්නේ 2 2ir. R කියන්නේ 2ir වෙදිව 2යි. හරි. ඒ කියන්නේ R සමගයේ R වෙනවා. හරි. එතකොට හරි සරලව ගන්න පුළුවන් උත්තරේ. හැබැයි මේක පේන්න ඕනේ. මේක මේ බොහොම ලේසි ප්‍රශ්නයක් අපි ලකුණු ගන්න දෙන ප්‍රශ්න කීපයක් මේකේ තිබුණා. ඒ එකක් ඔය. 11 බලමු ඉන්න. 11ත් කම්බි වලින් සම්බන්ධ කරලා තියෙන්නේ නේ. ඒක මේ 10ත්. හරි. ඊළඟ දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. දැන් මේ මාසේ ජූනි මාසේ දැන් මේ පේපර් ක්ලාස් එක මම දිගටම ඔන්ලයින් කරමින් ආවට මේක ආයතනයකට සම්බන්ධ වෙලා කරන පන්තියක්. හරි. ඒකින්ද දැන් පන්තිය මම ඔන්ලයින් කරත් මම ආයතනයේට නියමිත 100ට ගාණක් හරි ආයතනයට ගෙවනවා. මොකද ආයතන පවත්වාගෙන යන්නේ ඒ ආයතන වල කරන පන්ති කරන ගුරුවරුන්ට. දැන් නවාරායක පවත්වාගෙන යන්නේ මගෙන් හම්බෙන්න සල්ලි වලින් නෙමෙයි. හරිද? මම සල්ලි දෙනවා. හරි. නවාරායක ඒකේ ළමයි ගොඩාක් කියන ගුරුවරු ඉන්නවා. හරි. අපි පොඩි මිනිස්සුනේ. හැබැයි ඉතින් අපිට හම්බෙන පන්ති වල වලින් ඒගොල්ලන්ට නියමිත 100ට ගාන ගෙවනවා. මොකද අපිට ආයතන පවත්වාගෙන යන්න හැකියාවක් නැති හින්දා. අපි ඩෙස්ක් බංකු හදාගෙන සාමාන්‍ය ඩෙස්ක් බංකු හදන්න රුපියල් 5000ක් විතර යනවා එක ඩෙස්ක් බංකුවක හදන්න. රෝල් එකක් දැන් බලන්න ඩෙස්ක් බංකු කොච්චර උඩ තියෙනවද? කොච්චර මුදලක් ඔය උදේ මේක වැද්ද කියලා. හරි. ඔය සමහර අයට පටන් ගත්ත කාලේ ඉඳන් ඕකේ පන්ති කරන කෙනෙක් මම මේ කියන්නේ ඉස්තරම සමහරයිගේ පළවෙනි අවුරුද්ද ඉඳන් පන්ති කරමු මේ ඉතින් අද අපිට ඒකේ පන්ති කරන්න මේ හත්ත් එක බැරි වුණාට අපි ඒ ගෙවීම් කරන්න මොකද ඒ මිනිස්සු මේ දවස්වල ඉර වෙලා ඉන්නේ. හරි පාන කීසින් ගත්ත පුවා ඒවත් මිනිස්සු ගෙවල් ජීවත් වෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා හැකියාව තියෙනවා මට මේ වෙලාවේ මේක බල කරලා කරන්න බෑ. සමහර අය හරි අසරණ වෙලා ඉන්නවා කියලා දන්නවා. හරි අපු වගේ අසරණයි. මේ අපි අසරණ වෙලා ඉන්නේ. ඒක නිසා මේ බැංකින් ඔන්ලයින් බැංකින් ඇප් එකක් කරහා ගෙවීම් කරන්න පුළුවන් අය හරි දැන්
මම කලින් පණුවේකින් හොවා ඒගොල්ලෝ හරි ඒ විදිහට ගෙවින් කරන්න හරි ඒතකොට පේපර් ක්ලාස් එකේ මුදල ඒකට වැඩ කරන්න පුළුවන් ඊළඟට එහෙම බැරි අය හරි පොලිසියට හොරෙන් බැංකුවකට යන්න පුළුවන් අය බැංකුවට යන්න පුළුවන් අය ඉන්නවා හරි බැංක් එක කරා ඒ මුදල CDM එකකින් දාන්න පෝලිං වල ඉන්න බෑනේ බැංකුවල අර කෑෂ් ඩිපොසිට් මැෂින් එකකින් දාන්න පුළුවන් CDM එකකින් දාන්න දාලා මට රිසිප්ට් එක දාන්න එහෙම නැති අයට හරි මේ ක්‍රම දෙකටම ගෙවින් කරන්න බැරි අයට මේ මොහොතේ පන්ති පටන් ගන්න දවසට මේ මුදල ගෙවන්න අවස්ථාව සලසලා තියෙනවා හරි ඒ ඕල අපහසුතාවට පත් කරන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ මේ මොහොතේ අපි හැමෝම මේ ගමන යන්න ඕනේ හින්දා මොකද අපි මේ පේපර් ටයිප්ස් එකකින් කරනෝනේ වගේ ඉඳන් අකණ්ඩව මේ දේවල් ටික හරි තවමත් සිද්ධ වෙනවා හරිද අපි හැම මාසෙකම රූම් පැකේජ් එක ගෙයින් කරලා ගන්න ඕනේ හරි අන්තර්ජාල සම්බන්ධතාව වලට GB මට ගිය මාසේ GB 200කට හැරෙත් ගිහිල්ලා දුන්නා හරි ඒවට අපි ගෙවන්න ඕනේ මොකද අපිට ඕගොල්ලෝ දැන් හිතන්නේ එක කනෙක්ෂන් එකට හරි ඇඩ් කරගන්න පුළුවන් පැකේජස් කීපයක් තියෙන ඊට වඩා ඒකට ඇඩ් කරන්න බෑ ඒකත් ඒකට හරි නැවත අපිට ගන්න වෙන්නේ එක්ස්ට්‍රා GB හරි ඒවල ලොකු මුදල් මේ කාලකන්ණි අපෙන් ගන්නවා මේ සාමාන්‍ය data කැපෙනවට වඩා හරි ඉක්මනින් වාෂ්ප වෙනවා එක්ස්ට්‍රා GB මම දන්නේ ඇයි කියලා හරි ඉක්මනින් කැපෙනවා ඒවා මේ හරි එහෙනම් අපි නම් ලකුණු කරත් මම පොඩි දේවල් ටිකක් අහවි මට කියන්න 11ට යමු සර්ව සම දාරිද්‍රක තුනක් රූපේ පරිදි බැටරියකට සම්බන්ධ කර ඇත B රූපේ පරිදි කම්බි දෙකක් සම්බන්ධ කිරීම නිසා වෙන්නේ මොකද කියලා අහන්න. ඔන්න තේරුම් ගන්න හරි. මේවල තියෙන්නේ දැන් මේකට B කියන විභවාන්තරය දීලා තියෙනවා. සර්වසම දාරිද්‍රක CC හරි. මේ ශ්‍රේණිගතයිනේ. එහෙනම් මෙයා Q ආරෝපණයක්, මෙයා Q ආරෝපණයක්, මෙයා Q ආරෝපණයක් තමයි ගන්න. ඒ කියන්නේ පද්ධතිය ශ්‍රේණිගතයි නම් එයා ගන්න සමාන ආරෝපණ. හරි. අපි දන්නවා Q සමානයි CV. ඒතර Q සමානයි C සමානයි නම් මේ තුනෙන්ම V සමාන වෙනවා. V බෙදීම 3යි, V බෙදීම 3යි, V බෙදීම 3යි. එහෙනම් එයා විභවයෙන් කරගන්න V බෙදීම 3 වෙනවා. හරි. දැන් මම මේකේ ආරෝපණ ලියුවොත් Q සමානයි මේ එක කර ලියන්නේ C V බෙදීම 3. ඔච්චරයි ආරෝපණ. හරි. විභවාන්තරය V බෙදීම 3. දැන් මෙන්න මෙහෙම සම්බන්ධ කරමු. සම්බියක් දාලා මේක මෙතෙන්ද දාන්න. මේක මෙතෙන්ද දාන්න. මොකද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ මෙන්න මෙහෙම හදලා. හරි. මේ දාරිද්‍රකේ මෙතන තියන්නේ නැතුව මේ දාරිද්‍රකේ මෙහෙම දාන්න. මේ දාරිද්‍රකේ මෙහෙම තියන්නේ නැතුව ඒ දාරිද්‍රකේ මෙතෙන්ද දාන්න. දැන් මොකෝ වෙන්නේ? මේ හැම එකටම V හම්බ වෙනවා වෝල්ට් එක. හරි. එහෙනම් මෙයාගේ ආරෝපණය Q2 කියලා ගත්තා. එයා C. දැන් මම ලියන්න පුළුවන්. හරි. විභවය කොච්චරද? 1. දාරිද්‍රකයක් හරහා විභවය V. කලින් දීවිද තුන දැන් V. ආරෝපණය Q සමානයි C V. හරි. එතකොට බලන්න විභවයක් 3 ගුණයක් වෙලා ගබඩාවන ආරෝපණයක් 3 ගුණයක් වෙලා. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 4. යනවා ඊළඟ ප්‍රශ්නෙට. 12. ප්‍රත්‍යක්ෂ තන්තුවක යම් මාපාංකය y වන අතර ඒකීය පරිමාවක ගබඩා වූ විභව ශක්තිය W වේ. ප්‍රත්‍යා බලය හා වික්‍රියාව. ප්‍රත්‍යා බලය සිග්මා වික්‍රියාව රෝනේ. හරි. දැන් මගෙන් පුත්‍රයෙක් පාරක් තව කතා කරලා වික්‍රියාවයි විතතියයි කියන්නේ දෙකක්ද එකක්ද කියලා. එකක් පහනයි දැල්ලයි වගේ. එකක් නෙමෙයි. වික්‍රියාව විතතිය කියන්නේ ඇදුන දිග. වික්‍රියාව කියන්නේ ඇදුන දිග බෙදීම මුල් දිග. දෙකක්. හරි. විතතියේ ඒකක තියෙන වික්‍රියාවල ඒකක නැහැ. ප්‍රත්‍යා බලය සිග්මා. හරි. වික්‍රියාව රෝ යන සංකේතය. ඒකීය පරිමාව ගබඩා වූ ශක්තිය. මතක ඇති ඕගොල්ලන්ට ඒකීය පරිමාව ශක්තිය කියලා කියන්නේ භාගයයි ප්‍රත්‍යා බලය වික්‍රියාව. හරි.
යම් මාපාංකයේ y යම් මාපාංකය කියන්නේ ප්‍රත්‍යාබලයේ විදින වික්‍රියාව. හරි. දැන් අපෙන් අහනවා ප්‍රත්‍යාබලයේ වික්‍රියාව වෙන වෙනම. මේ දෙක ගුණ කරනවල w හරි ගුණ කරලා තියෙනවා y භාගයයි සිග්මා රෝ සිග්මා බෙදීම රෝ හරි රෝට රෝ කෙටලෙන්නේ දෙකයි wy සමානයි සිග්මා වර්ගය සිග්මා කියන්නේ මේක වර්ගමූලය මොකක්ද සිග්මා කියන්නේ ප්‍රත්‍යාබලය මොන ප්‍රත්‍යාබලය හරි වික්‍රියාව ගන්න මේ දෙක බෙදනවලු බලහන් ඉතින් මොන ගලන්ද කියලා. අනා මේක තමයි කියන්නේ පිටිස් කියන්නේ අමාරු නෙමෙයි අමුතු සබ්ජෙක්ට් එකක්. අමුතුයි. හිතන්න ඕනේ මේ දෙකම දැනගෙන හිටියපයි හිටියා. ඒකීය පරිමාවක කබඩාවල ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය කියන්නේ භාගයේ වරක් ප්‍රත්‍යාබල වෙන කිරීම වික්‍රියාව. හැබැයි ඒකක පරිමාවක වෙන්න ඕනේ. හොඳයි. හරිද? ඊළඟට මේ දිනේ අම්මාපාංකේ ප්‍රත්‍යාබල වෙන වික්‍රියාව. ඔය දෙකෙන් සුළු කරලා ගන්න තියෙන්නේ. 13ට යනවා. හරි ස්ක්‍රීන්ෂොට් දනුක මං කියන දේ ඇහෙනවද? ඔව් සෑනවා. පැහැදිලිව ඇහෙනවද නැත්නම් අපැහැදිලිද? නැද පැහැදිලි. එහෙනේ. පැහැදිලි නැද්ද? පැහැදිලි වෙනවා. අර තවුන්ස් කියන එක පැහැදිලි නෑ නේද? මං කියන ඇහෙනවද? ඔව් සෑනවා. දැන් ඇහෙනවද? හරි හරි. ස්කන්ධයේ සිම්පල් n බැගින් වල ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් අවකාශයේ එකිනෙකට r පරතරයෙන් තබා මුදාහරිනවා. මෙන්න මෙයා මෙතන ඉන්නවා. කවුද? ඉලෙක්ට්‍රෝනය. ඊළඟට තව ඉලෙක්ට්‍රෝනයක් r දුරකින් තියන්න අපි කාර්ය කරන්න ඕන. කොච්චර කාර්ය කරන්න ඕනද? මෙයා හදන ශේෂ දෙකම කාර්ය කරන්න ඕන. කොච්චරද? 1යට 4යි 5 සයිලන් හරි. තියපු ආරෝපණය තියෙන ආරෝපණය බෙදීම. ඔය මොකද්ද? පද්ධතියේ ගබඩා වෙලා තියෙන විභව ශක්තිය. හරි. ඒතර 1යට 4යි 5 සයිලන් E වර්ගය බෙදීම R තමයි මේ පද්ධතියේ තියෙන ශක්තිය. දැන් මෙයා ධනනේ හරි sorry ඍණනේ මේ ඍණ ආරෝපණ තමයි තියෙන්නේ. මෙයාත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? විකර්ෂණය. විකර්ෂණය. එතකොට මේ හරි එක්කෙනෙක්ට හම්බෙන උපරිම ශක්තිය හම්බෙන්නේ මොකක් වුණොත්ද? එක්කෙනෙක්ට හම්බෙන ශක්තිය උපරිම වෙන්නේ එක්කෙනෙක් නිශ්චල වුණොත්. එක්කෙනෙක් යන්නේ නැහැ. අනිත් එක්කෙනාට මේ ශක්තිය උපරිමයෙන් හම්බෙනවා. එක්කෙනෙක් යන්නේ නැහැ. අනිත් එක්කෙනාට මේ ශක්තිය උපරිමයෙන් හම්බෙනවා. එතකොට එහෙනම් මේ ශක්තිය තමයි මේ දෙන ඈත් වෙනවා. මෙයා අනන්තර විශ්ව වෙලා යනවා. අනන්තර ගියාම එයාගේ විභව ශක්තිය බිඳුවයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ දින විභව ශක්තිය. මේ දින අපි කරපු කාර්යය ඒක විභව ශක්තිය විතර තියෙන්නේ අන්තිම අනන්තයට ගියාම විභව ශක්තිය බිඳු වෙනවා. ඒ ශක්තිය හම් වෙනවා සම්පූර්ණයෙන්ම ආංගරයේ කාල ශක්තිය බව. ඒක එක්කෙනෙක් විශ්ලේෂණය කියලා ගත්තා. හොඳේ. එතකොට එහෙනම් අනන්තයේදී මේක විශ්ව වෙලා යනවා මේ භූමිය ගාලා. හරි. අනන්තයේදී චාලක ශක්තිය කියන්නේ මෙන්න මේ 1ට 4යි 5 සයිලන් හරිද? R උඩ E වර්ග. මේක. එහෙනම් ඕක හරි ඉස්සර නෝට් එකේ තියෙන R භාගයයි m u වර්ගයට සමානයි. හරි ඔතනින් හොයන්න තියෙන්නේ සුළු කරන්න තියෙන්නේ මේ මම සුළු කිරීම කරන්නේ එප්සයිලන් සහ එප්සයිලන් නෝට් කියන්නේ මොකද්ද? එප්සයිලන් නෝට් කියන්නේ රික්තය හෝ ආපේ පාරවත්තාවය. එප්සයිලන් කියලා කියන්නේ පොදුවේ මාධ්‍යක පාරවත්තාව. හොඳයි. දැන් මම මෙතන එප්සයිලන් නෝට් ගමන කරලා හරියනවා. ඒ විදහාස අවකාශිකද මේක රික්තය තියෙන්නේ.
රික්තයේ ගුරුත්ව ත්වරණය හො තියෙන මෙතන ගුරුත්ව ත්වරණ සලකන්නේ නැහැ මේ මේක ගුරුත්වාකර්ෂණ වල සලකන්නේ නැහැ. ඒ බොහෝ පන්ති වල චුම්බක ශේෂ පටන් ගන්න සාකච්ඡා ක්‍රමී යන්නේ. මෙන්න මේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවකත්වය අහන්නේ. හරි මෙයා දිග කම්බියක් හොඳේ අපරිමිත දිග කම්බියක්. කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය හදන 10 කට දෙන්නේ. කවුද? එක්කෙනෙක් මේ අපරිමිත දිග කම්බිය. හරි එයා මෙතන හදන චුම්බක ශ්‍රාවකත්වය බලමු කොයි පැත්තට තියෙන්නේ කියලා. දකුණු අතෙන් ගන්නෙ නේ. දකුණු අත මෙයා මේක මොනවද අල්ලනවා. ඇල්ලුවාම මේ පැත්තට කරකින්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් ඇතුළට චුම්බක ශ්‍රාවකය හැදෙන මේ පැත්තෙන් හැදෙන්නේ එළියට. එහෙම අල්ලන්න ඕනේ. මෙයා මේ කම්බිය හදන චුම්බක ශ්‍රාවය එයා A කියලා ගත්තොත් මෙතන තියෙනවා කේන්ද්‍රයේ හරි BA එළියට තියෙන්නේ. හරි ඊළඟට මෙන්න මේ පුඩුව හදන චුම්බක ශ්‍රාවය අරත් පුඩුවේ වාමාවර්තව ධාරාව යන්නේ එහෙනම් පුඩුව තුල හැදෙන උත්තර ද්‍රව්‍යයක්. දක්ෂිණාවර්තව ධාරාව ගන්න පුඩුව තුල හැදෙන්නේ දක්ෂිණ ද්‍රව්‍යයක්. වාමාවර්තව නම් උත්තර ද්‍රව්‍යයක් හැදෙන්නේ. හරි එහෙනම් උත්තර ද්‍රව්‍යයක් නම් සාවරේකා එන්නේ එළියට. හරි මේක B කියලා ගත්තොත් BB BB එතයිනේ P කියලා ගමුකෝ. BP මේ දෙකම එළියට තියෙන්නේ. එහෙනම් මුළු චුම්බක ශ්‍රාවක ඝනත්වය BA ධන BP. BA කියන්නේ අපරිමිත දිග සම්නායකයේ නම් R දුරකින් හැදිච්ච චුම්බක ශ්‍රාවකය. mu not I බෙදීම 2.5R. හරි. BP කියන්නේ මෙන්න මේ පැතිරි දඟරේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය. මතකයි ප්‍රකාශන mu not I බෙදීම 2R. දැන් ඔය දෙක එකතු කරලා පොඩි සුළුකිරීමක් තියෙනවා ඔකේ ඒක උත්තරේ. හරි. පොඩි පද පෙරලියක් තියෙනවා උත්තරේ ගන්න පුළුවන් තුන. හරි. මේ තාම කරලා නැති එක පන්තියක් ඇති. අනිත් පන්ති සියල්ලම කරලා නැත්නම් අනිත් කරමැති පන්තියේ මේ සමාන කරන්න දිනෝ. හරි. මේ ගත්තේ මේ ප්‍රකාශනාවක වෙන්න බයෝ සවාක් වීමෙන් ආවේ. 15ට යනවා. දැන් මෙන්න මේ කම්බිය හැදෙනවා. E හරි මෙයාත් හැදෙනවනේ. E එක කියලා ගමුකෝ. මෙයා හැදෙන්නේ T. මෙයා හැදෙන්නේ E2. එහෙනම් මුළු විත තියන අහන්නේ. මුළු විත තිය කියන්නේ E1 දාන E2. E2 හැදෙන්නේ 2W හින්දා. මෙතන 2W නම් ආතතිය මෙතන 2W තමයි ආතතිය. ඊළඟට මේ දන්නට ඒවා සේරම පළයට 3W. හරි. එහෙනම් මෙයාට දැනෙන්නේ 3W බෙදීම 2යි. මෙයාට දැනෙන ආතතිය 3W බෙදීම 2යි. මේ මොකද්ද? ආතතිය මොකද? මේ තියෙන්නේ ආතතිය. දැන් අපි දන්නවා යම්මාපාංකයේ සමානයි FL බෙදීම AE. යම්මාපාංකයට කැපිටල් E දැම්මත් එහෙමත් දාන්න ඕනේ y දාන්න. දැන් මෙතනින් විද්‍යතිය උත් කරගන්නකෝ. FL බෙදීම AY. දැන් ඔක දාන්න මෙතන. F හරිද? FL බෙදීම AY දාන්න FL බෙදීම AY.
එකේ දෙකේ. හරි. එකේ කියන්නේ මෙයාගේනේ. බලය කොච්චරද? 3w බෙදීම 2යි. දිග L A y එක. දිග L එක. දාන්න. L මෙයාට දාන්න. ඔසල් මෙයාට නේ. හරි. මෙයාට මේකනේ. මෙන්න මේකට දාන්න. ඊ දෙකට. 3යි w නේ. දෙකයි w මෙයාට දෙන්නේ. දෙකයි w. දිග L දෙක. දෙකයි w L දෙක. බෙදීම A y දෙක. ඕක සුළු කරගන්න. උත්තරයක්. 16 ඊළඟ. දිග 8 මීටර හා යම්මාපාංකයේ දෙක වැඩි කිරීම 10 බල 11ක් වන කුවර සිලින්ඩරාකාර කුරුණක් හරි කුරුණක මෙච්චර භාරයක් තියෙනවා. විතතිය මෙච්චරයි. හරි. ඔව්. ඉතින් අභ්‍යන්තර ආරය බාහිර ආරය මේ 0.8 ගුණයක් නම් මේ කියන්නේ දැන් මේ තියෙන්නේ කුවර සිලින්ඩරයක් නුනේ. මේමනුනේ තියෙන්නේ. එහෙනම් බර ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටසට ප්‍රත්‍යා බලයට එන්නේ ඕකේ වර්ගඵලය විතරයි. හරිද? එතකොට මේක මෙහෙම ඇඳුම්. හරි. මේ අරය R නම් මේ අරය 0.8යි R. හරි. එතකොට මට ගන්න පුළුවන් මෙන්න මේ ටික. මේ ටිකේ වර්ගඵල. කොච්චරද? 5 R වර්ගය ඍණ 5 0.8යි වර්ගය R වර්ගය. කියන්නේ 5 හරි 0.3යි 6යි R වර්ගය. ඔයගොල්ලෝ මේ මොකද අඳුරු කර කොටසේ වර්ගඵලය. දැන් මම දානවා E සමානයි FL බෙදීම AY. අරස් ගුණ කරමු ලියුවා. E 0.35 වැඩි කිරීම 10 ඍණ 3. බලය 9.9 වැඩි කිරීම 10 7. දිග 8යි මීටර. පරස්පර වර්ගඵලය 5 කියන්නේ 7 22යි. හරිද? 7 උඩින් ගියහම 22යි. හරි. 0.36යි R වර්ගය. යම්මාපාංකයේ දෙක වැඩි කිරීම 10 11. සුළු කරගත්තම මේ ලස්සන දෙන 10 සෙන්චි. ඔච්චරයි. හරිද? හරි මම ඔයගොල්ලෝ නම් ටික ලකුණු කරගන්නම් පස්සේ මෙන්න ගත්තම
හරි ඊළඟට යනවා 17 ප්‍රිස්මය කරහා සුදු ආලෝකයේ වර්ණ වලට අපිකිරණය වෙනවා. ප්‍රිස්මය කරහා සුදු ආලෝකයේ ගොත් අපි වර්ණ හතක අපිකිරණය වෙනවා. ඒ වර්ණ හතේ යටම තියෙන දම් ඉන්ඩිගෝ නිල් කොළ කහ තැඹිලි රතු. හරි. එතකොට අපි මේ පැත්තෙන් දුරේක්ෂය තියලා දුරේක්ෂය ක්‍රමයෙන් මේ පැත්තට අරගෙන ගියොත් හරි අපිට මේ දුරේක්ෂය මේ හරිය නවත්තලා තියලා සීරු මාරු කරොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි දික්සිදුරු කීපයක් බලා ගන්න පුළුවන්. හරි හැබැයි දුරේක්ෂය අරගෙන ගියොත් තීව්‍ර ප්‍රතිබිම්බ බලන්න බෑ. වර්ණ ටික බලාගෙන යන්න පුළුවන්. වර්ණ ටික බලාගෙන යන්න පුළුවන් මෙතන. ඇයි මෙතන මේ වර්ණ වල බෙදෙලා තියෙන්නේ නේ? අපි මෙයා කරකවන්නේ අපිට මේ වර්ණ ටික බලා ගන්න පුළුවන්. ඒතර උත්තරේ වෙන්නේ තීව්‍ර ප්‍රතිබිම්බ නොතිබුණොද රතු පැහැයෙන් පටන් ගන්නා හරි වර්ණයන් බලන්න පුළුවන්. රතු පැහැයෙන් පටන් ගන්නා වර්ණ ටික බලන්න පුළුවන්. හරි දුරේක්ෂය කරකවන හින්දා තමයි ඒ තීව්‍ර ප්‍රතිබිම්බ පේන්නේ නැත්තේ. හොඳද? 18 ආරෝපිත සමාන්තර ධාරු දෙකක් තියලා තියෙනවලු. ඒ ධාරු අතර විභවාන්තරය 405යි වෝල්ට් වෙනවලු. දැන් ඔයගොල්ලෝ මතක ඇති මේ මුල් දවස්වල පේපර් ක්ලාස් එක කරනකොට ප්‍රශ්න 25 කරගන්නත් බෑ. මේ අපි 6 විතර නගන් කරා. ඇයි? දැන් පුංචි දේවල් මම ඉස්සර කාත සූත්‍රය ගැනත් කියනවා. හරිද? ඩොප්ලර් කරන්නේ ඩොප්ලර් ප්‍රකාශනය ගන්න තැන කියනවා. දැන් ඒව කියන්න ඕනේ නැහැ. දැන් ප්‍රකාශන හිතන් බොහෝ ඒවා මතකයි ඕගොල්ලන්ට. හරි මම ඒ දවස්වල කිව්වා අන්තිමට මෙහෙම වෙන්නේ නැහැ. එතන ගෙනලා තියෙන අවසර. හැබැයි ඉතින් වැඩ කරන්නේ නැති. හරිද? ජෛව විවිධත්වයෙන් 90 ජෛව විවිධත්වයෙන් 90 ජීවීන් දෙතුන් දෙනෙක් මෙතන ඉන්නවා. හරි මට දැන් නම් කීපයක් මතක් වෙනවා. මගේ ආදරණීය ගෝලියෝ ඒකෙන්ද නම් කියන්නේ නැහැ. උන්ට මම ආදරෙයි. උන් මට ආදර නැතුණාට මේ නේ මට හරි නම් කීපයක් පේනවත් මේ හරි. මේ ඒකෙන්ද හිතන අන්තිම මොහොතේ හරි උන්ට උන්ගේ ජීවිතය ගැන ආසයි තියලා ආදරේ හිතලා වැඩ ටික ගොඩ දාවි කියලා. හරිද? මාව ගොඩ දාවි කියලා බලාපොරොත්තු වෙනවා. දෙතුන් දෙනෙක් ඉන්න වැඩ කරන්න. ආරෝපිත තහඩු සම දෙකක් 1 සෙන්ටිමීටර් පරතරයකින් තබා ඇති අතර ඒවා 405යි වෝල්ට් විභවාන්තරයක තියෙනවා. එක් තහඩුවක ඉඳන් ඉලෙක්ට්‍රෝනයක් ප්‍රක්ෂේපණය කරාම හරි දෙවන තහඩුව අසලදී නවතිනවා. ඇයි පුරේ නවතින්නේ? ඒ කියන්නේ මෙහි මේ දෙක අතර විභවාන්තරය 405යි. ඉලෙක්ට්‍රෝනයක් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. ඍණාරෝපණයක් මේ UV. හරි. අපි හිතමු මෙයා ඍණ තහඩුව වෙලා මෙයා ධන තහඩුව නැහැ කියලා අප්පඩ. ධන තහඩුවෙන් ඇදලා ගන්න බුක් ගාලා යනවා. නතර වෙන්නේ නැහැ ආයේ. හරිද? මාලිගා පාසලක් ගාවට කොල්ලෙක් යවුවාගේ තමයි බුක් ගාලු යනවා ඒකට ආගෙන. හරි. හැබැයි මේක එහෙම නෙමෙයි. මේකේ නතර වෙනව නම් ඒ කියන්නේ පුතේ ඇයි ඇදිලා යන්නේ මේ මේක නෑ ශේෂ හැදෙන මේ පැත්තනේ. හරි. ඍණාරෝපණය මත බලය හැදෙන ශේෂ පැත්තට විරුද්ධව. ඒ අනිත් පැත්තට බලය ඉන්නේ. ඇදිලා යනවා. දැන් මේක එහෙනම් ওই පැත්ත වෙන්න බෑ. මෙයා ධන තහඩුව මෙයා ඍණ තහඩුව වෙන්න ඕන. දැන් තමයි ශේෂයේ තියෙන්නේ මේ දිශාවට ඉලෙක්ට්‍රෝන මත බලය එන්නේ මෙතන. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන් යනකොට කාර්ය කරන්න ඕනේ. කොච්චර කාර්ය කරන්න ඕනද? QV කාර්ය කරන්න ඕනේ. එතකොට මේ යාන්ත්‍රෙ මෙතෙන් ගියා නම් මොකද වෙලා තියෙන්නේ? එයාට දීපු ශක්තිය භාගයයි MV වර්ග සමාන වෙලා තියෙනවා QV. යාන්ත්‍රණي යන්න විතරයි සෑහෙන්නේ. එයාට දෙන ශක්තිය හරි. මෙතන E දාන්න එපා එපාට කපලා දායි U හොඳයි. හරි. මේ V කියන්නේ විභවයනේ. මේ හරි මෙතන තියෙන ප්‍රවේගය. මෙයාට දීපු ශක්තිය භාගයයි MU වර්ගය යාන්ත්‍රණයෙන් ප්‍රමාණවත් වෙලා තිනවා මෙතෙන්ද යන්න. දැන් මේකට දාලා සුළු කරන්න විතරයි තියෙන්නේ. භාගයයි. ස්කන්ධය දාන්න ප්‍රවේගය හොයන්න ඕනේ. Q කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය, V කියන්නේ දීලා තියෙන 405 දාලා U හොයනවා. හරි මම සුළු කරන්න යන්නේ මේක නිකන් ආදිචි කිරීමක් තියෙන්නේ. හරි ඊළඟට මම අමතක කරලා පොඩ්ඩේ ඕගොල්ලන්ට රිපීට් වීඩියෝ බලන්න ටෙලිග්‍රෑම් ගෲප් එකක් නිර්මාණය කරලා ඇති.
මේ පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ එක සිකුරාදා අප්ලෝඩ් වෙනවා ඒකට. හැබැයි මතක තියාගන්න පේපර් ක්ලාස් එන්නේ නැති මිනිස්සු හරි මම පන්ති වල තියාගන්නේ හරි අනිවාර්යෙන් පන්තිරේ එන්න ඕනේ. එතකොට මේ පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක සිකුරාදා අප්ලෝඩ් වෙනවා. මොකද මට සිකුරාදාට අප්ලෝඩ් කරන්න මේ අද දාන්න බැරි. ඒකේ මේ පේපර් එක අපි ගාලේ ක්ලාස් කීපයකට කතා කරන්න තියෙන ඉස්සරහට ඒකින්ද අද දාන්න බෑ මේක. සිකුරාදා අප්ලෝඩ් වෙනවා. ඒ සිකුරාදාට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකොට හරි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ ඒ group එකේ හිටියොත් විතරයි. ඒ හින්දා හරි ඒ හින්දා අනිවාර්යයෙන් මේ Telegram link එක හරහා ගිහිල්ලා ඒ group එකට join වෙන්න. එතකොට මේ වීඩියෝ ඉස්සරහා පාඩම් වල ඒවා සියල්ල බලන්න පුළුවන්. මම වෙන කිසිම group එකකට හෝ පෞද්ගලිකව repeat video add කරන්නේ නැහැ. ඒක මට කරදරයක්. අර group එකට තමයි සේරම දාන්නේ. සමහර අය ඇඩ්ලා තිබුණේ නැහැ. සමහරුගේ Telegram නැතුව ඇති app එක. ලොකු app එකක් නෙමෙයි Telegram app එක කියන්නේ. ඒ app එක install කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ link එක click කරලා join වෙන්න පුළුවන්. Telegram app එක නැත්තම් ඒ link එක click කරාම app එක download කරගෙන සේරම කරගෙන join වෙන්න පුළුවන්. හරි. Telegram කියන එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන WhatsApp වල වඩා බොහොම තාක්ෂණික ඉහළ app එකක්. 19 පරිපතයක් තියෙනවා. මට අදින්න වෙන රූපෙ දෙන්නක් ගන්න. මෙතන A මෙතන D හරි C2 C1 C3 C1 කියන්නේ 4යි C2 කියන්නේ 8යි C3 කියන්නේ 6යි මයික්‍රෝෆෝන් අපෙන් අහන මෙන්න මෙයා වැව්වහම A හරහා ගන්න ආරෝපණය B හරහා ගන්න ආරෝපණය C හරහා ගන්න ආරෝපණය හරි D හරහා ගන්න ආරෝපණය කො මේ A හරහා ගන්න ආරෝපණය කියන්නේ මේ පද්ධතියම ගන්න ආරෝපණ ටික නේද A හරහා ගන්න ආරෝපණය කියන්නේ මේ පද්ධතිය ගන්න ආරෝපණ ටික නේ ඒතර මම කරන්නේ කොහෙද පද්ධතියේ ධාරිතාවය කොච්චරද කියන්නේ පද්ධතියේ ධාරිතාවය වෙන සමගිය වෙන මෙයා 8යි මෙයා 4යි සමගිය කීයද 12යි ඇයි මේ දෙක සමාන්තරගත එහෙනම් මට මේක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන ඉන්නවා 6 mu effect කෙනෙක්. මෙතන ඉන්න 12 mu effect. හරි. දැන් 6යි 12යි ශ්‍රේණිගතයි. කියන එකතුව 1යට 6 දාන 1යට 12. හරි. 3යට 12නේ 4යි. එහෙනම් මේ පද්ධතියේ සමකය 4යි. 4යි mu effect. එහෙනම් පද්ධතිය ආරෝපණය වෙන්න පුළුවන් q සමානයි c විතර. c කියන්නේ 4යි වැඩි කිරීම 10 යන 6යි වෝල්ටේජ්තාවය 12 දීලා තියෙනවා. 12ද? ඔව් 12. එනවා 48 වැඩි කිරීම 10 යන 6යි. මම හොයාගත්තේ මොකද්ද? පද්ධතියේම සමගධාරිතාව එව්වා. කී දෙන්නේ? 4. හරි. මේ දෙන්න සමාන්තරගතයි එකතු කරා 12යි. ඒ 12යි මෙතන තියෙන 6යි ශ්‍රේණිගතයි ශ්‍රේණිගත වුණාම අර ප්‍රතිරෝධ වගේ නෙමෙයි හොයන්නේ එකයට හොයන්නේ අර 1යට 6 දාන 1යට 12 ඒක වෙනවා 4ක් කියන. ඒ 4ෙන්ම මෙතෙන්ට මයික්‍රෝ මෙතන තියෙන මයික්‍රෝෆැරඩ් 10 6 ගුණ කරා B කියන්නේ 12යි. හරි 48ක් කියලා ආවා. මේ මොකක්ද දෙන්නේ? ආරෝපණය. අහන්න මොකද්ද? ගිය ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කොච්චරද? 1.6 වැඩි කිරීම 10 වෙන 19යි. එහෙනම් මෙතන ආරෝපණයක් ගිය ඉලෙක්ට්‍රෝන කීයකින්ද කියලා බලන්න. හරි. ඕක බෙදන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. 1.6 වැඩි කිරීම 10 වෙන 19 බෙදලා. හරි. එතන මේක මට ලියන්න පුළුවන් 16 වැඩි කිරීම 10 වෙන 20 කියලා. එතන මේ උඩට ගියාම 10 20ක් වෙනවා මේ. හරි. එතන 16 3යි. හරි. 3 වැඩි කිරීම 10 14යි කියලා එනවා. ඔය ඉලෙක්ට්‍රෝන ඔච්චරක් ගිහිල්ලා තියෙනවා. කොතනින්ද? A වලින්. දැන් බලන්න A වලින් 3 වැඩි කිරීම 10 14ක් ගියයි කියලා උත්තර මොනවද තියෙන්නේ? තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ. 3 4 තමයි මේ දෙක තියෙන්නේ. A වලින් යන ඉලෙක්ට්‍රෝන ගාන මෙතනින් එන්න ඕනේ. මෙතනින් එන්නත් ඕනේ. ඇයි එහෙම කියන්නේ? සැකනම්. හරි. අපි මෙන්න මෙයාගේ ගබඩා වෙලා තියෙන ආරෝපණ හොයමු. මෙයා ගබඩලා තියෙන ආරෝපණ.
මම බලනවානේ. හරිනේ? පද්ධතිය සමග හෙව්වා. පද්ධතියේ ආරෝපණය හෙව්වා. ඒ ආරෝපණ ටික මෙයාගෙන් ආවයි කියලා ගත්තා. හරි. ඉලෙක්ට්‍රෝනීය ආරෝපණයෙන් බෙදලා අපි ඉලෙක්ට්‍රෝන ගන්න හෙව්වා. දැන් මෙයා කීයද 6යි මයික්‍රෝෆැරඩ්. එතන කීයද 12යි මයික්‍රෝෆැරඩ්. බලන්න Q සමානයි CV. හරි. මේ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් ගබඩාවන ආරෝපණ සමානයි. ආරෝපණ සමාන නම් පේනවද V සමානුපාතික වෙනවා 1ට C ට. ඒ කියන්නේ විභවාන්තරය වෙන්නේ ධාරිතාවයේ පරස්පරය. ඒ කියන්නේ මෙතන 12 වෝල්ට් තියෙනවනේ. සේරම ධාරිතාවය කියලා 18යි. මෙන්න මෙයා හරහා බහින පුතේ 12න් 18න් 6ක් නෙමෙයි. ප්‍රතිරෝධ නම් බහින්නේ එහෙම. හරි. දැන් ප්‍රතිරෝධ තිබ්බනම් මෙහෙම මෙයා 10යි ඕම් මෙයා 20යි ඕම් නම් හරි. මේ දෙකට දීලා තිබුණා නම් වෝල්ට් 60ක්. හරි. ප්‍රතිරෝධයක් කරා විභවාන්තරයේ ඉන්නේ 60න් 30න් 10ක්. මෙයා හරහා 60න් 30න් 20ක්. ප්‍රතිරෝධ අතර අනුපාතයට කෙලින්ම බහිනවා. මේක එහෙම නෙමෙයි. 12න් 18න් 12ක්. මෙයා හරහා බහින්නේ නෑ. මෙයා හරහා බහින්නේ ඒක උන්නේ නැති මෙතන හදාගත්තාම මෙතන එනවා හරි 6 6 3යි 6 2යි 6යි 10 මොකද වගේ 12න් 18න් 12 6 2යි 6 3යි හරි 4යි 8යි වෝල්ට් මෙයා හරහා 8යි නම් මෙයා හරහා 7යි වෝල්ට් මෙයා හරහා 8යි වෝල්ට් දැන් මම හොයනවා මෙයාට දානවා Q සමානයි C හරි දැන් නිකන් ඉඳන් මේ දෙන්නා කොටස් තුනක් 6යි 6යි 2යි කොටස් තුනෙන් දෙකක් මෙයා හරහා වහිනවා හරි හරිද ධාරිතාව අඩුයි නම් විභවාන්තරය වැඩි හොඳේ මේ එතන Q C කියන්නේ 6 වැඩි කිරීම 10 වෙන 6යි B කියන්නේ 8යි. පේනවද 48 වැඩි කිරීම 10 වෙන 6යි කියලා. කලින් ආවෙත් ඔය ආරෝපණයම නේද? එහෙනම් මෙතන හරහා යන්නේ කලින් ඉලෙක්ට්‍රෝන ගන්නවා. කලින් ඉලෙක්ට්‍රෝන ගන්නවා ඔතන හරහා යන්නේ. හරි. ඒතර උත්තරේ වෙන්නේ 4. හරි. ඝනයක ද්‍රවාංකය පීඩනය වැඩි වීමත් සමග හරි. එතන පීඩනය වැඩි වීමේදී එහෙම තියෙන්නේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉක්මනට කන්නොත් එක කියලා දීලා තියෙනවා. යම්කිසි අවස්ථා විපර්යාසයකදී පරිමා වෙනස් වීමක් හෝ පරිමා අඩු වීමක් හෝ වැඩි වීමක් කියන පරිමා වෙනස් වීම සිද්ධ වෙනව නම් ඒ අවස්ථා විපර්යාසයේ සිද්ධ වෙන උෂ්ණත්වයට බාහිර පීඩනය බලපාන. යම්කිසි අවස්ථා විපර්යාසයකදී පරිමා වෙනස් වීමක් වෙනව නම් ඒ පරිමා වෙනස් වීම කෙරෙහි උෂ්ණත්වය බලපාන. ඒ කියන්නේ අපි ගත්තොත් අයිස් කුට්ටිය. අයිස් කුට්ටිය දිය වෙනකොට පරිමා වැඩි වෙනවා. පරිමා වැඩි වෙනවා. හරි. අපි ගමු අයිස් වල කලින් ගමු ජලය වාෂ්ප ජලය ලීටරයක් වාෂ්ප කරාම වාෂ්ප ලීටර 24ක් හැදෙනවා. ජලය ලීටරයක් වාෂ්ප කරාම වාෂ්ප ලීටර 24ක් හැදෙනවා. එතන මේ ජලය වාෂ්ප වීමේ ක්‍රියාවලිය කියන්නේ පරිමා වැඩි වෙන ක්‍රියාවලියක් නේ. හරි. යම්කිසි හේතුවකින් බාහිර පීඩනය වැඩි කරලා තිබ්බොත් යම්කිසි හේතුවකින් බාහිර පීඩනය වැඩි කරලා තිබුණොත් මොකද වෙන්නේ? මේ ජලය නටන උෂ්ණත්වය වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ලීටරය ලීටරේ 24ක් කරද්දී පරිමාව වැඩි වෙනවනේ. ඒතර එයාට සිද්ධ වෙනවා බාහිර පීඩනයට එරෙහිව කාර්ය කරන්න. බාහිර පීඩනයට එරෙහිව කාර්ය කරන්න වෙනවා. බාහිර පීඩනයට එරෙහිව කාර්ය කරන්න එයාලගේ ශක්තිය වැඩිපුර තියෙන්න ඕනේ. ඒතර අපි බාහිරින් පීඩනය වැඩි කරොත් ඒ කියන්නේ දැන් මෙයා බලන් ඉන්නේ පරිමාව වැඩි කරගන්න. අපි බාහිරින් පීඩනය තව වැඩි කරනවා. ඒතර මොකද වෙන්නේ? මෙයාට ඕන කරන ශක්තිය වැඩි වෙනවා. එහෙනම් මෙයාට සාමාන්‍ය තත්ත්වයට ආංශික 100 දී හරි වාෂ්ප වෙන්න පුළුවන්කම තිබුණා නම් දැන් ඒක නැහැ. ප්‍රෙෂර් කුකර් එකක් ඇතුලේ වෙන්නේ ඕක. සාමාන්‍ය මුදු මට්ටමේදී අංශික 100 ජලය නගනවනේ. හැබැයි පීඩනය වැඩි කරොත් අංශික 100 ජලය යටන්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ මොකද්ද? මේ ක්‍රියාවලියේදී පරිමාව වැඩිවීමක් සිද්ධ වෙන හින්දා. පරිමාව වැඩිවීමක් සිද්ධ වෙන හින්දා පීඩනය වැඩිවීම ඒකට බාධාවක්. එතකොට ඒක සිද්ධ වෙන උෂ්ණත්වය ඉහළ යනවා. ඒක සිද්ධ වෙන උෂ්ණත්වය ඉහළ යනවා. ඒතර ඒක අපි බලන්න ඕනේ පරිමාව වෙනස් වීමත් එක්ක. දැන් අපි ගමු අයිස් දිය වෙන එක. අයිස් දිය වෙනකොට පුතේ ජලය වෙනකොට පරිමාව අඩු වෙනවා. හරි. අයිස් ජලය වෙද්දී පරිමාව අඩු වෙනවා. අයිස් වලට පරිමාව වැඩි. එතකොට අයිස් දිය වෙනකොට පරිමාව අඩු වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන හින්දා බාහිරින් පීඩනය වැඩි කරොත් ඒක පහසුවක්. දැන් අපි ගත්තොත් ෆ්‍රිජ් එකකින් අයිස් කෑල්ලක් ඍණ 5 ඉන්නේ. අපි එහෙම හිතමුකෝ. බිඳුව නන්නේ හොඳ ඍණ ගණන් වල ඉන්නේ. අයිස් කෑල්ලක් ගන්නවා එළියට. කෑල්ල දෙකක් ගන්නවා. හරි. ඔය අයිස් කෑල්ල දෙක දිය වෙනවද? නේද? ඍණ 5 ඉන්නේ. හැබැයි අයිස් කෑල්ල දෙක අරගෙන තද කරලා මිරිකලා අතින් ඇල්ලුවොත් දෙක එකට තියලා. මොකද වෙන්නේ? ඔය දෙක ඇලෙනවා. කොහොමද ඇලෙන්නේ? ඇලෙන්නේ දැන් මේ ඍණ 5 ඉන්නේ. දිය වෙන්න නම් බිඳුවට එන්න ඕනේ උෂ්ණත්වය ඉහළ යන්න ඕනේ. හරි. දිය වෙන වේ කියන්නේ පරිමාව අඩු වෙන ක්‍රියාවලිය. අපි පීඩනය වැඩි කරනවා. එතකොට අර පරිමාව අඩු වෙන ක්‍රියාවලියට උදව්වක් බිඳුවට එන්න ඕනේ ඍණ ගණන් වලදීම දිය වෙනවා. අපි සප්පක දීලා. අපි උදව්ව දීලා. ඍණ ගණන් වලදීම දිය වෙනවා. එහෙනම් ඍණ 5 දිය වුණා කියලා හිතමුකෝ. දැන් අත මුද හැරියා. දැන් මොකද වෙන්නේ? ජලය හැදිලා තියෙනවා ඍණ 5. ඍණ 5 ජලය තියෙන්න පුළුවන්ද? බෑ. බිඳිනට අක් ගන්න. බිඳිනම තමයි ඇලෙන්නේ. එහෙනම් අවස්ථාව විපර්යාසය කෙරෙහි පීඩනය බලපානවා. කොහොමද? පරිමාව වෙනස් වීමත් සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මෙතන තියෙන විදිහට බලන්න. ඝනය ද්‍රව වීමේදී ප්‍රසාරණය වෙනා පීඩනය වැඩි වීමත් සමග මොකද වෙන්නේ? ද්‍රවාංකය වැඩි වෙනවා. හරි ද්‍රවාංකය ගැන අහන්නේ. ඝනය ද්‍රව වීමේදී ප්‍රසාරණය වෙන බලන් ඉන්නව නම් පීඩනය වැඩි වීම ඒකට බාධාවක් වෙයි. එතකොට පීඩනය වැඩි වෙන්න ද්‍රවාංකය වැඩි වෙනවා. මෙහෙම කිව්වනම් ඝනය ද්‍රව වීමේදී සංකෝචනය වෙනා පීඩනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒක උදව්වක්. එහෙනම් ද්‍රවාංකය පහළ යනවා. තේරුණාද? මෙහෙම කිව්වොත් ඕක කියන්න පුළුවන්. ඝන ද්‍රව වීමේදී ප්‍රසාරණය වෙනා පීඩනය අඩු වී තිබේ නම් මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙන බලන් ඉන්නවා පීඩනය අඩු කරලා සපෝට් එක දෙනවා. එහෙනම් ද්‍රවාංකය කලින් වෙනවා. ඕනේ ඒක අපිට කටපාඩම් කරන්න පුළුවන් කර නෙමෙයි. කල්පනා කරලා ගන්න ඕනේ. ඝන ද්‍රව වෙනකොට මොකද වෙන්නේ? පරිමාව වැඩි වීමද අඩු වීමද? දැන් පීඩනය වැඩි වෙලාද අඩු වෙලාද? ඒක සපෝට් එකක්ද නැද්ද? සපෝට් එකක් නම් අඩු උෂ්ණත්වයකදී වෙනවා. බාධාවක් නම් උෂ්ණත්වය වැඩි එකට යනවා. කල්පනා කරන්න මොලේ දීලා තියෙන්නේ. 21 අවලම්බයක් එල්ලලා තියෙනවා. එදා පන්තිදී කතා කරා මේ වගේ එකක්. මේ පහළ තියෙන ධන තහඩුවක්. ශේෂ්ඨ ගණන් කර පන්ති කතා කරා. ඒ පන්ති රාම. හරි. ශේෂයක් තියෙන ඉහළට. මේක ධන. ඉතින් මෙයා මත බලයෙන් ඉහළට. කේන්ද්‍රේ මත එන්නේ. මේ F සමානයි EQ. හරි. එතකොට මම ගත්තොත් දැන් මෙයා මත තියෙනවා පල්ලෙහාට තියෙන mg ට අමතරව ඉහළට තියෙන EQ බලයක්. එහෙනම් මෙයාගේ ත්වරණය කියලා ගන්නේ mg ඍණ EQ බෙදීම m සමානයි ma. හරිද? එතකොට මේ මගෙන් අහන්න පුළුවන් අහන්නේ ප්‍රශ්න. ඇයි සර් ආතතිය එන්නේ නැද්ද? ආතතිය එන්නේ නැද්ද කියලා අහන්න පුළුවන්. උතරම කියලා දෙනවා. ඇහුවේ නැන්නේ කියලා දෙන්නේ ඒ හින්දා. හරි. දැන් මම ගත්තේ වල දෙකයිනේ. මොකද ගත්තේ? මෙතනින් එන EQ ගත්තා. විද්‍යුත් බලය. mg ගත්තා. ආතතිය ගත්තේ නැහැ. හරිද? අහන්නෙත් නැහැ ඉතින් මම කියලා දෙන්න. දැන් මේක මෙන්න මෙහෙම හැරුණයි කියලා හිතනකො.
මුලින් හිතේ මේ p තියමුනේ. මෙතනින් තියෙන mg. මෙතනින් තියෙන eq. හරි. අපි බලන්නේ මෙන්න මේ දිශාවට තියෙන හරි මේක තීට කෝණයක් කරලා තියෙන්නේ. අපි තොරණේදී බලන්නේ අර f සමානයෙන් මේ දාලා ව්‍යුත්පන්න කරනකොට බලන්නේ කේන්ද්‍රය පැත්තට තියෙන බල. මම දානවා විස්ථාපනය කරපු පැත්තට මේකේ f සමාන mg. හරි. mg එකක් එනවා මේ පැත්තට. කොච්චරද? ඍණ mg මේක තීට නම් මේක තීටා mg sin θ. හරි. ඒ වගේම එනවා ධන eq sin θ සමානයි ma කියලා එන්නේ. ඒතර ඍණ ක්ලියර් ගත්තාම mg ඍණ eq. හරි. ඉතින් කුඩා කෝණ සඳහා sin θ සමානයි θ කියලා ගන්න පුළුවන්. m ගෙන් බෙදමු. හරි. දැන් එනවා a සමානයි ඍණ g ඍණ eq බෙදීමෙන් θ කියන්නේ θ ලියන්න පුළුවන් මෙන්න මේ දුර x නම් හරි x බෙදීම l කියලා. නැත්නම් x සමානයි l θ නේ. θ කියන්නේ x බෙදීම l. දැන් මෙතන ලියලා x බෙදීම l කියලා. දැන් මට එනවා a සමානයි ඍණ g ඍණ eq බෙදීමෙන් l x. හරි. කියාවේ නෑ මේකයි. මේ පැත්තට t ගේ සම්මච්චකයන් නැති ඉන්න හොඳ. දැන් මේකෙන් තමයි a සමානයි ඍණ ඔමෙගා වර්ග x ආකාරය. ඒතකොට ඔමෙගා කියන්නේ වර්ගමූල ඇතුලේ g ඍණ eq බෙදීමෙන් l. හරි. ඔමෙගා කියන්නේ 2.5 බෙදීම t නේ. නේ? මේ තියෙන 2.5 බෙදීම t. ඒතර t උත්ත කරාම t සමානයි 2.5 l යට g නෙමෙයිනේ g ඍණ eq බෙදීම l. හරි. ඔන්න ඕකේ. ඒතර ශේෂ්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මෙතෙන් එන්නේ g විතරයි. ශේෂ්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකින් එන බලය එනවා. ශේෂ්ත්‍රයෙන් පල්ලෙහාට නම් අදින්න g ධන කියලා දාගන්න. ශේෂ්ත්‍රයට ඉහළට නම් තියෙන g ඍණ කියලා දාගන්න. අර ප්‍රකාශ ව්‍යුත්පන්න කර කර ඉන්න ඕනේ නැහැ. ඒ මුකුත් නැතුව අපි කරන්නේ මෙහෙම. අපි බලමු මෙයාගේ තොරණ කොච්චරද කියලා. මෙයාගේ තොරණය හරි. t ගන්නෙ නෑ. හරි. mg ඍණ eq සමානයි ma. තොර එනවා g ඍණ eq බෙදීම m. ඔන්න ඔය තොරණ. ඒතර t සමානයි 2.5 l යට g වෙනුවට දාන්නේ g ඍණ eq බෙදීම m. හරි. දැන් මේක වර්ග කරමු. e කියන්නේ v බෙදීම d. හරි. දැන් මෙයා මෙහෙට කියනවා. g ඍණ vq බෙදීම m d ඍණ 1 කියලා ලියනවා. එයා පල්ලෙහාට එනවනේ. නේ? 4යි 5 වර්ග l t ඍණ 2 කියලා ලියනවා. දැන් t ඍණ 2 උක්ත කරනවා. අප්පට දෙමු නේ. මේ ඉතින් අර පල්ලෙහා තියෙනම දෙයක් උඩින්. t ඍණ 2 උක්ත කරාම එනවා ඍණ vq 4යි 5 වර්ග ml d ඍණ 1 ධන g බෙදීම 4යි 5 වර්ගය. මේක තමයි y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාන. හරි. උත්තරේ 4.
හරි. ඊළඟ 22 දුනුනේතේ කේවල දුන්නක් කැබලි දෙකකට කපනු ලැබී එක් කැබල්ලක දිග අනෙක් කැබල්ලෙන් දෙගුණයකින් වඩා දිග කොටසේ දුනුනේතය යනවා. මෙහෙම තියෙනකොට දුනුනේතේ k. හරිද? එවල මේක කපනවා. දැන් අපි හිතමු මේක කෑ තුනකට කපන්නේ නේ. දැන් මේක l කියලා ගමුකෝ. මේක දුනුනේතේ k. ආයේ කපනවා. හරි. l බෙදීම 3යි. තව කෑල්ලක් තියෙනවා 2යි l බෙදීම 3යි. මෙන්න මේකේ දුනුනේතේ අහන්නේ. k2 කියලා ගමු අපි. ඒක k2 කියලා ගමු. ඉතින් දුනුනේතේ සමාන වෙනවා y a බෙදීම l ද. මොකද්ද ඒ? කොහොමද මේක ආවේ? මෙන්න මෙහෙම ඉන්නේ. y කියන්නේ යම්මාපාංකය. යම්මාපාංකයේ සමානයි fl බෙදීම a e කියලා තියෙනව නේද? හරි. e කියලා කියන්නේ f සමානයි kx වලින් ගන්න පුළුවන්. e කියලා කියන්නේ විතතිය. එතනින් k උක්ත කරගන්න. k කියන්නේ f බෙදීම e. හරි. ඕ e කියලා කියන්නේ f බෙදීම k. මෙතන දාන්න ඕක. y සමානයි fl a f බෙදීම k. හරි. f f කැපෙනවා. k උඩට යනවා. y a බෙදීම l සමානයි k. දුනුනේතය සමානයි යම්මාපාංකය අරස්කර වර්ගඵලය බෙදීම දිග. හරි. එහෙනම් ඕන්න ඔය ප්‍රකාශනේ මම නම් මත තියන් හිටියේ කියාල් කියලා. k y a l කියාල්. හරි. මොකක් හරි එකකින් මත තියාගන්න ඒවා ඉතින් අමතක වෙන්නේ නැහැ. තාමත් මම ඒ කාලේ මත තියාගත්ත කියාල් කියලා. අර යම්මාපාංකය මත හරි මත තියන් හිටියේ e fall හරි ඇයි කියලා. e කියලා කියන්නේ යම්මාපාංකය. මේ දැන් මේකට දාන්න මුල් අවස්ථාව k. හරි y ඒ නියතයිනේ. y ඒ නියත අවස්ථාවේ එක යටේ. අර k2 නේ. එක යට 2යි l බෙදීම 3යි. දැන් මේ දෙක බෙදන්න. k බෙදීම k2. හරි 3 බෙදීම 2යි. හරි 2යි k බෙදීම නෑ k බෙදීම k2 එක යට l බෙදීම 2යි l බෙදීම 3යි. k බෙදීම k2 වෙනවා 3 බෙදීම 2යි. හරි 2යි k බෙදීම 3යි k2. උත්තරේ වෙනස් වෙනවා. උත්තර දෙක එන්නේ නේ. එක දෙක. දෙවෙනි උත්තරේනේ 2යි k බෙදීම 3. හරි 23 යන්න. ඔන්න ඔන්න තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ පැත්ත. චුම්බක ක්ෂේත්‍රයේ සන්නාහකයක් මත ඇති කරන බලය. චුම්බක ක්ෂේත්‍රයේ සන්නාහකයක් මත ඇති කරන බලය F සමානයි BIL වලින් එන්නේ. හැබැයි මේ B කියලා කියන්නේ
ශේෂ්ත්‍රයට ලම්බක ශේෂ්ත්‍රයට ලම්බක සංරචකය. හරි දැන් අපි හිතමු මෙහෙම තියෙනවා කියලා. චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මෙහෙම. හරි සන්නායකයක් තියෙනවා θ කෝණයක් අනතුරු. චුම්බක ශේෂ්ත්‍රය P. හරි මේ සන්නායකේ L දිගක් මත බලය හං. L දිගක් මත බලය. ඒතර මම ගන්න ඕන ලම්බක සංරචකය. මොකද B sin θ. ඒතර මට එනවා x සමානයි B sin θ IL. හරි B IL sin θ. එහෙම ගන්න නැතුව මම මෙන්න මෙහෙම කරනවා. මම ශේෂ්ත්‍රයට ලම්බක හරි මේක L දිගේ සංරචකය හොයනවා. මේක θ නම් මෙතන θ මේක එන්නේ 90 වෙන θ. එතන මේක එනවා L sin θ. ඒ කියන්නේ මම ශේෂ්ත්‍රය ભેදනය කරන්නේ නැතුව සන්නායක විභේදනය කරන ලම්බකව. හරි. ඒකත් හරි. ඒක ලියන්න පුළුවන් x සමානයි. එතන b i l නෙවෙයි l sin θ. හරි. ඒත් දැන් අර ගමනේ. හරි. එහෙනම් ශේෂ්ත්‍රය විභේදනය කරගන්න අමාරු වෙලාවකදී. හරි. සන්නායකයේ ශේෂ්ත්‍ර ලම්බක විභේදනය කරගත්තත් හරි. දැන් මෙතන එහෙම කරනවා. හරි. මෙයා නම් ලම්බක වෙන්නේ. හරිද? මෙයා ලම්බකේ මම මේක ගන්නකො x කිය. හරි එතකොට එයා මත බලයන x සමානයි bix ඊළඟට මෙයා මත බලය ඒක එන ශේෂ්ත්‍ර ලම්බක විභේදනය කරගන්න ඕනේ ඒ පැත්තට හැරෙවුවාම ඒක එන්නේ x නේ ඒකත් එනම් bix හරි මෙයා විභේදනය කරාම මේ පැත්තට ඒත් එන්නේ x හරි ලම්බකව එහෙනම් ඒත් bix හරි මෙයා විභේදනය කරන්න බෑ මෙහෙට. එයා බිඳුවයි. F1, F2, F3 සමානයි F4 බිඳුව. හැබැයි ඔහොම කරන්න පුළුවන් මේවා මේ එකම හරි මේ ඒ ඍජු කෝණේ ත්‍රිකෝණේ එක පාදයක් පොදුව තියෙන හින්දා. මෙයා පොඩ්ඩක් හරි දික් වෙලා තිබ්බම ඔහොම කරන්න බෑ. තේරුණේ? හරි එහෙනම් අපි කරේ ශේෂ්ත්‍රය විභේදනය කරන්නේ නැතුව පාදේ විභේදනය කරලා ශේෂ්ත්‍ර ලම්බක හදාගත්තා. හරි අන්න ඒකෙන් තමයි ඔය වැඩේ කරගත්තේ. හරි එතනින් අපිට එනවා ශේෂ්ත්‍ර ලම්බක හරි පාදේ හැමතිස්සෙම සමානයි. මෙයා x මෙයා හැරෙව්වම x මෙයා හැරෙව්වම x එන්නේ. හරි මෙතන කෝණේ වැඩක් නැහැ නේ. හරි මේ එන දුරනේ ගන්න ඕනේ කොච්චරද කියලා ලම්බක සංරචකය. තේරුණාද? ඊට 24 අපේ තියරි එන්නේ නැති අය ඉන්නවා කීප දෙනෙක්. හරි. තාම මේව කරලා නැත්තම් කැමති නම් අපිත් එක තියරි කරන්න කතා කරන්න. ඒකෝර අපි ඔප්ෂන් එකක් දෙන්න. කීප දෙනෙක් ඉන්නවා මගේ තියරි නැතුව පේපර් විතරක් කරන. හරි. මේවා තාමත් කරලා නැත්තම් හරි. කරන දේවල් දැන් කොහෙන් කෙලවර වේද කියලා හිතා ගන්නත් බැරි නම් කතා කරන්න පුතේ මට දෙන්න පුළුවන් සපෝට් එක මම උත්තරින් දෙනවා. හරි. ඒ ගැන ඩවුට් එකක් තියාගන්න එපා කිසිම. මෙන්න තියෙනවා PQ මූ තමයි R. හරි මේ දෙන්න අතර ඇති වෙන බල අහන්නේ. මේ දෙන්නගේ ධාරා ගණන්නේ මෙයාගේ ධාරාව එළියට. මේ ටිකක් තියෙන එළියට ධාරාව නෑ. මෙයාගේ ධාරාව ගණන්නේ ඇතුළට. ඒතර එළියට ඇතුළට. ඒක අපි කියන විජාතිය ධාරා කියලා. විජාතිය ධාරා අතර ඇති වෙන විකර්ෂණ බල. එහෙනම් මෙයා මේ කම්බිය මත බලයක් ඇති කරන මේ පැත්ත. හරි මෙයා ඒ ත්‍රිජාතිය ධාරා බලයක් දෙන මේ පැත්ත. හරි මේ බල දෙකේ සංප්‍රයුක්තය මෙතනින් එන. හරි මම මුලාවිට කොහෙට විලපන් කෑ ගන්න මේ කිට්ටු පාත. මේ ලොකුනේ මේ අන්තිම ජුලමුල මේ අන්තිම ජුලමුල. හරි මම දන්නේ මොකද ෂෝරේ නැවෙන් ආපු කොහෙන්ද කොහේ මේ 25 අන්තිම ප්‍රශ්නේ. එතකොට මේ සජාතිය ධාරා අතර ආකර්ෂණ බල විජාතිය ධාරා අතර විකර්ෂණ බල කියන එක චුම්බක ශේෂ්ත්‍රවලදී අපි සාකච්ඡා කරපු එකක් සාකච්ඡා කරන එකක්. හරි ඒකෙන් තමයි අල්ලගත්තේ මම ඒක ඉන්නේ කොහොමද කියලා කියලා දෙන්නේ නැහැ. හරි අතට තියාගන්න මේ දෙන අතරත් බල හට ගන්නවා. ඒතර මේ දෙන අතර හට ගන්න ආකර්ෂණ බල. ඇයි සජාතිය ධාරානේ. මෙයා වදින මෙයා වදින. හරි ආකර්ෂණ බල. මේ දෙන අතර ඇති වෙන විකර්ෂණ බල. මේ දෙන අතර විකර්ෂණ බල. හරි
ඊළඟ 25 මෙයා ඍණ තහඩුව මෙයා ධන තහඩුව ඍණ ආරෝපණ තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. ඒතර අනිවාර්යෙන් යන්න ඕන ඍණ තහඩුව පැත්තට නේ. එතකොට මේ ආරෝපණය සමානයි නම් මේ හැම ආරෝපණයක් මත මේ පැත්තට ඇතිවන ත්වරණ සමානයි. එහෙනම් මේ පැත්තට යනවා. හැබැයි වැඩි තිරස් ප්‍රවේගයක් තියෙන එක්කෙනා වැඩි දුරක් යනවා. එයා තමයි මෙහෙම එන්නේ. හරි. අඩුම තිරස් ප්‍රවේගය තියෙන එක්කෙනා මේ ළඟට වදිනවා. ඒ කියන්නේ තිරස් විස්ථාපනය කියන එකේ එයාගේ අඩුයි. හරි. වැඩි ප්‍රවේගයක් තියෙන එක්කෙනා තිරස් විස්ථාපනය වැඩි. කාගේ වැඩි ප්‍රවේගයක් තියෙන්නේ? A ගේ. එහෙනම් A තමයි මෙතෙන් එන්නේ. හරි. අඩුම ප්‍රවේගයක් තියෙන C ගේ. C මෙතෙන් එන්නේ. එහෙනම් මැද ඉන්නේ B. මොකද්ද උදු? හරි. හැබැයි ඇවිල්ලා තියෙන ධන ධාතු පැත්තට වෙන්න ඕන. ඒ කියන්නේ ඍණ ආරෝපණයක් මත ශේෂ්ත්‍රය තියෙන මේ පැත්තට ශේෂ්ත්‍ර විරුද්ධ තැන බලය හැදෙන්නේ. ධන ආරෝපණයක් මත ශේෂ්ත්‍රයේ පැත්තට බලය හැදෙද්දී ඍණ ආරෝපණයක් මත ශේෂ්ත්‍ර විරුද්ධ බලය හැදෙනවා. එන්න ඕනේ නම් මේ ධාතුවට වැඩිම ප්‍රවේගය තියෙන එක කියලා තිරස් ස්ථාපනය වැඩි. නේ? තිරස් ස්ථාපනය වැඩි. ඒතර මෙතෙන්ට හරි කොහොමදත් එන්න මේ ධාතුවට අඩුම ප්‍රවේගය තියෙන එක කෙනා තිරස් ස්ථාපනය අඩුයි. හරි නේද? ඒතර කවුරු හරි හුවොත් මේව වදින්නේ කවුද මුලින්ම වදින්නේ? එකම මොහොතේ තමයි මේ සියරමදි. එකම මොහොතේ තමයි මේ සියරමදි. මෙන්න මේ වගේ බිල්ඩින් එකේ ඉඳන් හරි ABC කියලා ගල් තුනක් විසි කරනවා. එකක් නිසල වාතාවරණ අනිත් එක්කෙනා මේ අපි හිතමු ගල් දෙකක් කියලා විසි කරනවා. හරි පොළොවට එන්නේ එකම කාලේ. ඇයි? S සමානයි UT ධන භාගයේ AT වර්ග දාන්නකො. හරි පහලට දැන් මම මේ දෙන්නගෙන් එකම තිරස් විස්ථාපනයක් තියෙනවා. S සමානයි UT බිඳුවයි භාගයේ AT වර්ග. හරි දෙකේම A නියතයි. එහෙනම් T නියත වෙනවා දෙක. එහෙනම් දැන් මේකෙත් මේ පැත්තට මේ තුන් දෙනා මත මැති වෙන්නේ මං කිව්වා එකම තොරණ කියලා. ඇයි? ආරෝපණ සමානයි. එහෙනම් බලය F සමානයි EQ. තොරණේ EQ බෙදීමෙන් එකම තොරණයක් තියෙනවා. EQ බෙදීමෙන්. ඒතර තොරණේ සමාන නම් යන්න තියෙන දුරත් එකම නම් අර එකම කාලයක් තමයි මේ තුන් දෙනාටම ගිහිලා මේක වදින්න ගත්තේ. හැබැයි ඒ කාලය තුල කැපිටල් A කියන එක්කෙනා වැඩි දුරක් ගමන් කරලා තියෙනවා. එහෙනම් කතා කරේ 28 වෙනි පේපර් එක. අද පැමිණීම මම මාක් කරගන්නවා. හරි. දැනටම ලියු වෙන්න එපා. ඉන්න. මට පේපර් එකේ ලකුණු ටික එවන්න ඕනේ. හරි. 50න් කීයද කියලා. දැන් මට ළමෙක්ව 50 38යි කියලා සතුටුයි. හොඳ ලකුණක්. හරි. ඒකට කිට්ටුව ඉන්නෝනේ. දැන් කුරුලක් විද්‍යාලයේ ළමෙක්. හොඳයි. ඉස්කෝල නම රැක ගන්න. හරි. කොල්ල පෙරමුණ ගන්න එක හොඳයි. හරිද? මොකද තමන්ගේ පාසල ඔසවා තියන්න පුළුවන් තමන්ට ඒ වැඩේ කරන්න. හරි. නැත්තම් ගමේ රටේ මිනිස්සු සමහර පාසල් වල hina වෙනවා. හරි. සමහර පාසල් කර උඩ තියාගෙන යනවා. නේ? මට ඔය හැම ඉස්කෝලෙම එකයි. හරි. මම හැබැයි ඉගෙන ගත්ත ඉස්කෝලේ චුට්ටක් වැඩිපුර ආදරේ ඇති. මේ එන උගන්වන ඉස්කෝලට වඩා එහෙනම් ජයදේව හැමෝටම ආගන්න සිකුරාදා රෑ 9ට එන්න. සිකුරාදා රෑ 9ට තමයි දාන්න තියෙන්නේ. මොකද්ද? පේපර් එක කරන්න තියෙන රචනා සයිස් ස්ට්‍රක්චර්. ඒ 9ට කලින් බහුවර්ණකයේ විවරණය කරන්න ත්‍රාස්පෙන්ද රැයට විවරණය වැටි ගෲප් වලට විවරණය කරන්න. හරි. තදියම තියෙන අය ඉන්නවා. මොකටද කැහිලා තියෙන අය ඉන්න පණුව මාරුව. දැනටම ගිහින් ඉවරයි. එහෙනම් ජයදේව හැමෝටම හරි.